මේවයි අපි කතා කරේ පුතේ පාඩමේ නම ස්වයං චල තාක්ෂණ වේදය. ස්වයං චල තාක්ෂණ වේදය. මේ යටතේ අපි මේ කතා කරන ස්වයං චල තාක්ෂණ වේදය යටතේ අපි පටන් අරගෙන දවස් දෙකක දිගහැරමක් කරා. ඒතකොට පළවෙනි දවස් විදියට අපි සම්පූර්ණයෙන්ම කතා කරා ස්වයං චල තාක්ෂණ වේදය යටතේ කොහොමද වාහනයක බලය පිටිපස්සේ රෝද වෙනකන් සම්ප්‍රේෂණය කරන්න කියලා. අපි ඒකට කියව බල සම්ප්‍රේෂණයක් කියලා. බල සම්ප්‍රේෂණ පද්ධතිය කෙටියෙන් අදිනවා නම් පුතේ මෙන්න මෙහෙමයි ශනික වංක උරුමන් වෙන්න කියලා ගන්න. ඔන්න ඔය වගේ කාට හරි පුළුවන් වෙන්න ඕනි මේක ශනික පටස් සඳහන් යන්න. ඔච්චරයි බල සම්ප්‍රේෂණ පද්ධතිය. මේ බල සම්ප්‍රේෂණ පද්ධතිය මේ අපේ බල සම්ප්‍රේෂණ පද්ධතිය අපි නම් කරන යම් පුතේ මෙන්න එන්ජිම මේක ක්ලචය මේක ගියර පෙට්ටිය මේ දසක මූට්ටු මේකට අපි කියන අවර වේදිකාද මේ පිටුපස රෝද මේක ආන්තර කට්ටලය. ඔන්න ඔය විදිහට තමයි අපි ගිය සතියේ මෙන්න මේ කතා කරගෙන ගියේ. මේ ගිය සතියේ ඉස්සලාම පටන් ගත්ත එක. එන්ජින් එකකින් බලය නිෂ්පාදනය කරලා පිටිපස්සේ රෝද වෙනකම් බලය සම්ප්‍රේෂණයට ක්‍රියාවලිය තමයි මේක. මේක දැන් ආයෙ මම කියා දෙන්න යන්නේ නැහැ. මේ ගැන කාට හරි දැනගන්න ඕනි නම් ඒ දැනගන්න ඕන අය ඔන්න ලින්ක් එක ඇති අපේ බොක්ස් වල නේ ගෲප් වල හරි මෙන්න කාට හරි යනවා නම් මේක තමයි මගේ හරි ඔයාලා දුලංජි රුසුල් කියලා සර්ච් කරන්න මෙන්න දුලංජි රුසුල් කියලා සර්ච් කරන්න. එතකොට සර්ච් කරාට පස්සේ මේකෙන් එයි ඔයාලට මගේ channel එක මේ channel එකේ පුතේ යටි ඔටෝමොබයිල් කියලා හදලා වෙනම playlist එකක්. අන්නේ playlist එකේ කියනවා මෙන්න මේ අපි කතා කරමු පළවෙනි දෙවෙනි දවස් දෙක සම්පූර්ණයෙන්ම දාලා. එතකොට ඔන්න ඔය දෙක බලාගත්තාම ඔයාලට සම්පූර්ණ සර්ච් කරාට තාම එන්නේ නැහැ. නේ එනවා. බා හරිය නම ගහපන් නේ. එන්නේ වල ගහන්න බා මගේ නම දින කවුරුත් නැහැ. දුලංජ රොසිරු කියලා ගහන්න එතකොට. හරි ඔන්න පළවෙනි දවස් දෙකම හරි පළවෙනි දවස් දෙක අපි දීලා තියෙන්නේ. ඔන්න අද තුන්වෙනි දවසේ යන්නේ. ඒතකොට පළවෙනි දවසේ අපි සම්පූර්ණ බල සම්ප්‍රේෂණ පද්ධතිය කතා කරේ. මේකේ සම්පූර්ණ වීඩියෝ එක මේ තියෙන දසක මූට්ටු වෙන්නේ අවරපෙති කඳේ දෙපැත්තට පුතේ. අවරපෙති කඳේ දෙපැත්තට අර මෙන්න මේ වෙන කොක්ක. මේක දෙපැත්තට චලනය වෙන්න එනවා පොඩි කොක්කක්. පුතේ අන්න එකට තමයි දසක මූට්ටු කියලා කියන්නේ. ගෲප් එකට සෙට් වෙන්නේ කොහොමද? ගෲප් එකට සෙට් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. හරි ගෲප් එකට සෙට් වෙන්නේ ඕයි නම් මෙන්න මේ වැඩේ කරන්න. හරි මම දැන් නම්බර් එකක් දෙන්නේ නම්බර් එක මෙසේජ් එකක් දාන්න ඔයාලා ගෲප් එකට සෙට් කරන්න කියලා. ඒක වැඩේ හරි. මේ නම්බර් එක මම මෙතන ලියන්න වෙනවානේ. 0.76යි 77යි 85යි 76යි 805 හරි මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න ඕන කෙනෙකුට ගෲප් වලට සෙට් වෙන්න පුළුවන්. එතකොට එයාලට ඕන එකක් කරගන්න පුළුවන් ගෲප් වලට ඇවිත්. හරි එහෙනම් ඔන්න පළවෙනි දවස් සම්පූර්ණ ටික මම මෙතන ගන්නම් පුතේ. ඔව් හරි අපි යන් දෙවෙනි දවසට. දෙවෙනි දවසේ අපි සම්පූර්ණයෙන් කතා කරේ මේකේ පළවෙනි කොටස එන්ජිම ගැන. එන්ජිමක් කියන්නේ මොකද්ද? එන්ජිමක වෙන්නේ මොනවද? එන්ජිමක් කොයි විදිහටද බෙදෙන්නේ? එන්ජිමක් හැදිලා තියෙන්නේ කොහොමද? බලය නිෂ්පාදනය වෙන්නේ කොහොමද? එතෙන් බලය බෙදා හරින්නේ කොහොමද? ඔන්න ඔය කියන කෑලි ටික ඔක්කොම එන්ජිමක අපි කම්ප්ලීට් සාකච්ඡා කරා. ඒකේ සම්පූර්ණ නෝට් එක සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. අපේ channel එකටම ගිහිල්ලා මෙන්න මේ channel එකට ගිහිල්ලා ඒකේ playlist වලට ගිහිල්ලා ඔටෝමොබයිල් playlist එකේ දෙවෙනි වීඩියෝ එකේ සම්පූර්ණයෙන් ඒක ඔක්කොම තියෙනවා. මම ඒවට ආයෙ කියා දෙන්න වෙලාව ගන්න නැහැ. මොකද ඒක මෙතන දැන් අදින්න ආයෙත් ගොඩක් අවශ්‍යයක්. නැත්තම් ඒ ටයිම් එකෙන් ගියාම අපිට පාඩම කරගන්න වෙන හරි චුට්ටක් හින්දා. හරි. එහෙනම් මේ ටික ඔක්කොම අතහැරලා අපි අද කිව්ව කැලේට යන් ඔන්න මේකේ අද මාතෘකාවට එමු තේනා. ඉස්සර කරපු ටික බලන්න පුතේ YouTube එකට ගිහිල්ලා අපේ නම සර්ච් කරලා බලන්න. මම එකක් හොඳම ලියන්නම් උනායි.
ඔව් මේ කලින් වීඩියෝ දෙකම YouTube එකේ තියෙනවා. හරි. අපි අද වැඩේට යමු. හරි. අපි යන්නේ යන ඉස්සෙල්ලාම පටන් ගන්න ආහපුරා කියලා අද මාවත් කෙනෙකුට මේක ගැන රසන අල්ලගත්ත හැකි. ඒ හින්දා අනිවාර්යෙන් අපි බලමු කොහොමද මේ වැඩේ යන්නේ කියලා. හරි. ලියන්න. එදා තනින් නවත්තපු තැනක් තියෙනවා නම් එතෙන් වෙනකන් ඒ ටික හදාගන්න ටියුට් ටික ඔක්කොම එව්වා මෙහින් අපි. අද තමයි සෙට් එකක්ම බාර දුන්නේ. 2022 දෙකේ ටික අද ඔයාලා 21 22 ටියුට් ටික අදින් පස්සේ හම්බෙයි ඈ ඔයාලට. ටියුට් එක පොයින්ට් ටියුට් ටික අදින් පස්සේ හම්බෙයි. හෙට අනිද්දා ඉංග්‍රීසි දෙක දවස් තුනෙන් එකක ඔයාලා ගෙදරට ටියුට් ටික එයි. හරි. හෙට එන එකක් නැති වෙයි. හෙට එන්නේ අනිද්දා ඉංග්‍රීසි වගේ ටියුට් දවස් දෙකේ ටියුට් ටික එයි. හරි. මේට ඇවිල්ලා ටියුට් ගන්න ඉන්න අය ඉන්නවා නම් ඔය දන්න කෙනෙකුට දාලා එයාලට හෙට හවස හෙට දවල් ඉඳන් ගන්න පුළුවන් මේක. හරි. අපි යමු. ලියන්න පුතේ එදා නවත්තමු තැනින් ඉස්සරහට යමු. ලියන්න මං කියන එක. හරි ලියන්න. අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම ඒවායේ ක්‍රියාකාරී චක්‍රය අනුව අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම ඒවායේ ක්‍රියාකාරී චක්‍රය අනුව අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජිම ඒවායේ ක්‍රියාකාරී චක්‍රය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජින් ඒවායේ ක්‍රියාකාරී චක්‍රය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඔව් දැන් පටන් ගත්තා විතරයි. අණුවැටුම් චලිතයක් සහිත පිස්ටන් එන්ජින් ඒවායේ ක්‍රියාකාරී චක්‍රය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. හරි. ඒකේ පළවෙනි එක සිව් පහර එන්ජිම දෙක දෙපහර එන්ජිම පදවන රෝධ තැන ඉඳලා නෙමෙයි පුතේ මේ කරන්නේ එන්ජිමෙන් පස්සේ ටික. එන්ජිමත් කරානේ අපි. ඒක ගිය සතියේකට හිටියේ නැති කවුරු හරි ඉන්නවනම් පුතේ යන්න YouTube එකේ තියෙනවා මේ දෙකම. ගියර් බොක්ස් කියන තියෙනවා අන්තිම හරිය දැන්ම නෑ පුතේ. හරි. ලියාගත්තනේ. හරි. අපි අද යන් මේකෙන් පළවෙනි එක ඔන්න හොඳට අහගෙන හොඳට ලියාගමු අද පළවෙනි එකේ ඉඳන්. සාමාන්‍යයෙන් විභාගෙදී වැඩිපුරම මේකෙදි ප්‍රශ්න අහන හැමෝම දන්න හැබැයි ලියා ගන්න බැරි කතන්දර ටික තමයි මෙන්න මේ කතා කරන සිව් පහ. අවුරුදු 5යිනේ පේපර් එක තිබ්බේ. ඒ අවුරුදු 5න් පුතේ අවුරුදු 3ක් හරි 4ක් හරි එක පිට මෙන්න මේක අහන්න. හරි. අනිවාර්යෙන් මේක අහනවම තමයි. හරි. ඒ හින්දා මේ ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි. ඒ හින්දා අපි අද ඉස්සල්ලාම මේකෙන් වැඩේ පටන් ගමු කොහොමද යන්නේ කියලා. හරි. එහෙනම් ඔන්න මැකුවා මේ කෑල්ල. අපි ලියමු පාඩම මෙන්න මෙතන. එහෙනම් මේ සිව් පහර හරි. මේ බලන්න. අපි එහෙනම් සිව් පහර එන්ජින් එකට කරන්නේ මොනවද දන්නේ සිව් පහර කියන්නේ? මම කිව්වා සිව් පහර මෙන්න මේකයි. දැනට එක්සෑම් පහක් තිබ්බනේ. 2015 16 17 18 19 20
20යි 19යි පේපර් දෙක ගානෙත් ඇවිල්ලා. ඒතර හරියට ගත්තොත් එක්සෑම් පේපර්ස් ඔක්කොම 7ක් ඇවිල්ලා තියෙනවා. මේ 7න් වැඩිම ප්‍රමාණයක් ඔටෝමොබයිල් වල ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන පුතේ මෙන්න මේ අපි කතා කරපු සිව් පහර එන්ජින් සීන් එක. සිව් පහර එන්ජින් තමයි ඔටෝමොබයිල් වල වැඩිපුරම ප්‍රශ්නෙට හැම වෙලේම ඇහුවේ. හරි එතකොට මෙන්න ප්‍රශ්න අහනවා නැත්තේ නෑ. හැබැයි අනිවාර්යෙන් එක තියරි පාර්ට් එකක් තියෙනවා මේකේ තියරි පාර්ට් එක සිව් පහර එන්ජින් වලින් තමයි අහන්නේ. ගොඩක්ම ප්‍රශ්න ඊළඟ එක තමයි හරි ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හැමෝම මෙන්න මෙතනදී මේ තියෙන සිව් පහර එන්ජින් ගැන හැමෝම දන්නවා. ඔයාලා හරියටම සමහර අය ලියන්නත් දන්නවා. මේ කිසිම අවුලක් නැතුව ලියන්නත් දන්නවා. හරි ලියන්නත් දන්නවා. හැබැයි ඒ මොනව කරගත්තත් එතන විභාගෙට ගියාම කට්ටිය හැමෝම එන ගන්නවා. හරි ඕක තමයි ලොකුම අවුල. ඒ හින්දා අපි හරියට අද ඉගෙන ගමු කොහොමද සිව් පහර එන්ජිමක් හරියටම ලියන්නේ. කොහොමද සිව් පහර එන්ජිමක පහරවල් ටික වෙන්නේ. මොනවද මේකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් මෙන්න මේ ටික අපි පිළිවෙලකට අද එකින් එක හරියට ලස්සන වීඩියෝ ටිකක් බලලා අපි ඉගෙන ගමු. හරි. ලියන්න පුතේ යටදී ලියන්න. සිව් පහර එන්ජිමක් ක්‍රියාකාරී පහරවල් 4කින් සමන්විත වේ. 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 හරි මම ටියුට් ගන්නදී ගියා දෙනවා පුතේ තාජුත්. සිව් පහර එන්ජින් අපි යන්නේ ලියන්න සිව් පහර එන්ජින් යටතේ සිව් පහර එන්ජින් කියලා ලියාගෙන යන්නකෝ කවුරු හරි අලුතෙන්ම ඇවිල්ලා ඉන්නවනම් අතන මොකුත් ලෙවල් දෙවියෙ නෑ මං සිව් පහර කියලා තමයි උඩ ලිව්වෙත් ආයි ලියන්න අලුතෙන්ම ඇවිල්ලා කෙනෙක් ඉන්නවනම් පුතේ සිව් පහර එන්ජින් ක්‍රියාකාරීත්වය පහරවල් 4කින් සමන්විත වේ. සිව් පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය පහරවල් 4කින් සමන්විත වේ. සිව් පහර එන්ජිමේ තියෙන පහරවල් අතර මෙන්න එකක් චූසන පහර අනික සම්පීඩන පහර අනික පුතේ බල පහර අන්තිම එක පිටාර පහර. හරි අපි යන්නේ ඔටෝමොබයිල් පටන් ගත්තා විතරයි දවස් දෙකයි අපි කරලා තියෙන්නේ. ඒ දවස් දෙක කාට හරි කෙනෙකුට YouTube channel එකේ කියලා බලන්න පුළුවන්. මේ යන්නේ පුතේ ලංකාවට online free class එකක්. මේක අපි ඔටෝමොබයිල් ඉවර වෙනකම් complete කරගෙන යනවා. හරි. මේමයි ගොඩක් අය කතා කරලා තිබ්බා සර් වැඩේ හොඳයි හොඳටම යනවා. ඒ හින්දා තවත් මොනවා හරි කරලා දෙන්න බැයිද කියලා. ඒකදී ගොඩාක් රික්වෙස්ට් ආවේ 2022 අයගෙන් ඔටෝමොබයිල් එකත් එක්ක සර් පුළුවන් නම් ඩ්‍රොයින් ටික හොඳට කරලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ හින්දා මේ ඩ්‍රොයින් ටිකක් අපි 22ට ආයෙ සෙමින එකක් විදිහට කරන්නම් කියලා තීරණය කරා. අද හෙට නෙමෙයි. බොග් ගාලා ඉල්ලන්න එපා. අර එහෙම ටයිම් නෑ පුතේ මට. පට්ට ෂෙඩියුල් තියෙන දන්නවලා. ලංකාවේ ලොකුම රිවිෂන් එක අපි කරන්නේ. රිවිෂන් එක මාසෙට දවස් 24ක් උගන්වනවා. මාසෙට පැය 132ක් අපි රිවිෂන් එක උගන්වනවා. 2021 දන්නවා. ඒ හින්දා මේ 21 ආපු අයට 21 ආපු අදම ඇවිල්ලා ඉන්න කවුරු පුතාලා ඉන්නවා නම් අපේ ඔන්ලයින් රිවිෂන් එක යනවා මාසෙට දවස් 24ක්. හරි අපි මාසෙට ඔයාලට එවනවා අඩුම ගානේ ටියුට් 30ක පැක් එකක්. සම්පූර්ණ ටියුට් 30ක්වත් එවනවා මාසෙකට. ඉතින් ඒ හින්දා ඒක ලොකු වැඩසටහනක්. පේපර් ක්ලාස් දවස් 3 පැය 4ක පේපර් ක්ලාසස් 3ක් යනවා සතියට. උදේ 8-9 රිවිෂන් පන්ති 2ක් යනවා සතියට. අඟහරුවාදයි බ්‍රහස්පතින්දායි. රිවිෂන් එකේ අද ජොයින් වෙන ළමයෙකුට පළවෙනි පාඩමේ ඉඳන් කරගෙන යන්න පුළුවන් විදිහට හැමදේම හදලා තියෙන්නේ. ඔයාලා තව මාසෙකින් ජොයින් වුණා පන්තියට එයාට පළවෙනි පාඩමේ ඉඳන් හැම පාඩමක්ම අහු වෙනවා. ඒ විදිහට තමයි ලස්සන වැඩසටහන යන්නේ. කොහෙන් කරාද කොතනද පටන් ගන්නෙ කොතනද ඉන්නේ කියන එක අහලා වැඩක් නෑ ඔයාලට. වැඩේ සෙට් වෙලා කරගෙන යන්න. ඔයාලට අපේ page එකට ගියොත් page වල දුලන් විශ්ව කියලා දාලා යන page එකේ ඇති රිවිෂන් පන්ති ගැන විස්තර මම group වලට දැන් දාන්නම්. ජොයින් වෙන්න කැමති අය ඉන්නවා නම් රිවිෂන් පන්ති ටිකට එන්න උඩ නම්බරයක් ඇති. මේ දේ මගේ ක්ලාස් කෝඩිනේටර් එකේ නම්බර එක 22කට අනිවාර්යෙන් ඔන්ලයින් රිවිෂන් එකක් පටන් ගන්නවා. මේකට සෙට් වෙලා ඉන්න. මොකද රිවිෂන් පන්තිය දැන් සෑහෙන කට්ටියක් පිරලා වැඩි. දැන් මේ වෙනකොට මම දන්නේ නැහැ ළමයි 250ක් විතර රිවිෂන් එකේ දැන්ට ඩේලි ඉන්නවා.
ඒ හින්දා එයාලට ළමයි 250කට අපි ටියුට් යවනවා මාසෙක හැමදාම. මේ ලියාගත්ත නේද? චූසන පහර, සම්පීර්ණ පහර, බර පහර, පිටාර පහර ලියාගත්ත නේ. හරි. අපි ඔයාලගේ ප්‍රශ්නට පස්සේ උත්තර දෙමු මේක පාඩමට ඇවිල්ලා. හරි. ඔන්න වැගුවා. එහෙනම් ඔන්න මම ගුම ටිකක් අඳින්නම්. ඊට පස්සේ ඔයත් දැනගන්න. ඔය හැම ගෲප් එකකම ඇඩ්මින් තියෙන මේ නම්බර එක පුතේ. ඔයාලා ඕන ගෲප් එකකට ඇඩ්මින්ට මෙසේජ් එකක් දාන්නද මේ නම්බර එකට මෙසේජ් එකක් දැම්මම ඕනේ තමයි. හරි නිකන්. හරි අද ගමු පස්සේ ඉස්සලා බලාගෙන ඉන්නකො. ඔන්න පිළිවෙලට ඇඳ නැත්තම් මේක කතයින් පුතේ ඔයාලා හරි දුන්න නැත්තම් හරි. මේ හනු දැන් අදම සමහරලාට සම්බන්ධ විදිහට වලට දාලා තියෙන්නේ. මේ තියෙන්නේ සිව් පහර. එහෙම නැත්තම් එන්ජිමක බලය නිෂ්පාදනය වන ආකාර ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි මේ තියෙන බලය නිෂ්පාදනය වෙනවා සිව් පහර කියලා ක්‍රමයකට. අනිත් එක තමයි මේක වෙනවා දෙපහර කියලා ක්‍රමයකට. හරි. ඒ හින්දා සිව් පහරයි දෙපහරයි හරියටම ඉගෙන ගන්න තමයි ඔන්න අපි යන්නේ. ප්‍රැක්ටිකල් ටික ඔක්කොම කරනවා. ප්‍රැක්ටිකල් ඇකඩමි එකක් මම වෙනම තියෙනවා. ඔයාලට ඇවිල්ලා මේ වාසිකව ඉඳලා නැවතිලා ඉඳලා ප්‍රැක්ටිකල් ටික කරගන්න පුළුවන් කරනවා. හරි. මෙයා එහෙනම් මෙන්න මේමයි වෙන්නේ. දැන් මුදේ එන්ජිමක් ස්ටාර්ට් වෙන්න බෑ. එන්ජිමක් ස්ටාර්ට් වෙන ක්‍රියාවලිය අපි චුට්ටක් බලමු. මෙන්න මේ ටික තමයි ක්‍රියාවලිය ටික. මේක වෙන්නේ පහරවල් හතරකට. දැන් පහරක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. පහරක් කියලා කියනවා මෙන්න මෙහෙම නිදහසේ උඩ පල්ල චලනය වෙන පිස්ටන් එක. මම පිස්ටන් එකක් උඩ. හරි. උඩ පල්ලෙහා චලනය වෙන පිස්ටන් එක මෙන්න මේ TDC කියන තැන ඉඳන් BDC කියන තැනට එන්න එක වතාවකට හරි එක වතාවකට ඔයාලට හරියටම මොකද්ද පහරක් කියලා කියනවා. 21 ගෑනට පුතේ රිවිෂන් එක කරන ඔක්කොම ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ හැමදේම ඔක්කොම තියෙනවා. අංග සම්පූර්ණ පාඩම් 17ම එන ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. හරි. මේ බලන්න. දැන් මම මෙතන ඉන්නේ. මෙතන ඉඳන් මම මෙතෙන් දෙනවා. දැන් එක පහරයි. මෙතන ඉඳන් මම මෙතෙන් යනවා. පහරවල් දෙකයි. මෙතන ඉඳන් මම මෙතෙන් යනවා. පහරවල් තුනයි. මෙතන ඉඳන් මම මෙතෙන් යනවා. පහරවල් හතරයි. ඕක වෙන්නේ එකම පිස්ටන් එකක් ඇතුලේ. මම මේ හතර නැඳලා තින්නේ ඒක. මේමයි වෙන්නේ. එකයි. දෙකයි. තුනයි. හතරයි. ඔන්න ඔය විදිහට පිස්ටන් එක උඩ පල්ලෙහා යනවා හතර පාරක්. පිස්ටන් එක උඩ පල්ලෙහා හතර පාරක් ගියාම පයි පුතේ අපි කියනවා මෙන්න මෙයා සිව් පහර ක්‍රියාවලියකට ලක් වෙලා කියලා. එහෙනම් මෙයාගේ බලය නිෂ්පාදනය කරන්න මෙයාලා හතර පාරක් උඩ පල්ලෙහා ගිහිල්ලා කියලා. එහෙනම් දැන් බලමු අපි මේකේ කොහොමද උඩ පල්ලෙහා යන දේවල් අනුව මේ කතා කරන බලය තීරණය වෙන්නේ කියලා. ඕක හරියට අහගන්න වෙනවට ඔක්කොම නවත්තන්න. හරි මම ෆෝන් එක පාතේ නෑ. ඉබිඩෙල කරලා කෝල් එක ටක ගන්න. හරි මේවා දෙපහර කරන් ඉඳලා විදියු පහලින් ඉඳහම මේ එන්ජිමක් කියන්නේ ඇතුලේ බලය නිෂ්පාදනය වෙන්නේ. එන්ජිමක් ඇතුලේ තියෙන්නේ යකඩ වලින් හදපු සිලින්ඩර් එකක්. මේ සිලින්ඩර් එක ඇතුලේ හිස් සිලින්ඩර් එකක් ඇතුලේ උඩ පල්ලෙහා චලනය වෙනවා. මෙන්න එන්ජිමකම පිස්ටන් එකක් තියෙන මේ වගේ පිස්ටන් එකක්. උඩ පල්ලෙහා මෙයා චලනය වෙනකොට මේ චලනයේ හින්දා ඇතුලේ ඇති වෙනවා දහනය. මේ දහනය හේතුවෙන් ඇතිවන තාප ශක්තිය හින්දා මෙන්න මෙයා සම්බන්ධ වෙලා තියෙනවා යටට ඇක්සල් එකකට. මේ සම්බන්ධ වෙලා තියෙන ඇක්සල් එක කැරකෙනවා. අන්නේ කැරකෙනකොට ඒ කැරකුම පිටිපස්සේ රෝදට දීලා අපි බලය නිෂ්පාදනය කරනවා. මේ ටික ඔය විදිහට මං කිව්ව විදිහට කරන්න නම් පුතේ කවුරු හරි කෙනෙක් මේක ඇතුළට බහලා කරකවන්න ඕන. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් මේක ඇතුළේ ඉඳගෙන මෙන්න මේ අපි කතා කරන හැම පද්ධතියක්ම උඩ පල්ලෙහා තල්ලු කරන්න ඕන.
මේ ක්‍රියාවලිය අපිට මෙහෙම කරන්න බැරි හින්දා අපි මේක ස්වයංක්‍රීයව වෙන්න විදියක් හොයනවා. විද්‍යාඥයෝ තීරණය කරනවා එහෙනම් මේක අපි ස්වයංක්‍රීයව කරන විදියක් කරමු කියලා. හරි. නෑ මේක ක්ලාස් එකත් ඒක තමයි කරන්නේ. හරි. ස්වයංක්‍රීයව කරමු කියලා. එතකොට අපි දැන් මේක ස්වයංක්‍රීයව කරන්නේ කොහොමද කියලා හොයන්න යන්නේ. ඉස්සල්ලාම මේක වැඩ කරන්න නම් එහෙනම් මේම බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන් දෙයක් හොයාගන්න. මෙයාලා කල්පනා කරලා හොයාගත්තාම මෙයාලට තේරෙනවා මේ බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන් පෙට්‍රල් හරි ඩීසල් හරි ගිනි තියලා ගිනි තිබ්බහම එන තාප ශක්තිය මොන හරි දෙයක් විසික් කරන්න, තල්ලු කරන්න පුළුවන් තරම් හයියක් එනවා කියලා. එහෙනම් මෙයාලා කියනවා එහෙනම් අපි මොන හරි සිලින්ඩරයක් ඇතුළට දාලා පෙට්‍රල් හරි ඩීසල් හරි දාලා ගිනි තියමු. ගිනි තිබ්බහම එන බලයේ ඉඳ මොන හරි දෙයක් චලනය කරලා ඒන චලනය භ්‍රමණ චලිතයකට පරිවර්තනය කරලා ඒකෙන් අපි වාහනයක් ස්ටාර්ට් කරගෙන යනවා. ඔන්න ඔය මෙතඩ් එකට ඔය කන්සෙප්ට් එකට තමයි අපි මේ එන්ජිමක් හදලා තියෙන්නේ. එහෙනම් එහෙම කරන්න නම් මෙන්න සිලින්ඩර් එකක් තියෙනවා. ඔන්න සිලින්ඩර් එකක් තියෙනවා. සිලින්ඩර් එක ඇතුලේ උඩ පල්ලෙහා චලනය වෙන්න පුළුවන් දේ පිස්ටන් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි සිලින්ඩර් එකකට පිස්ටන් එක මෙහෙම තිබ්බහම මේන උඩ බලය දෙපැත්තෙන් යන්නේ නැති වෙන්න තරම් හිර වෙන්න සීට් වෙන්න මේ පිස්ටන් එකක් තියෙනවා. හිර වෙලා පිස්ටන් එක මේ විදිහට තියෙනකොට මේක ගෙවුනොත් ගෙවෙන එක වළක්වන්න මේ වටේට ග්‍රීස් හරි එහෙම නැත්නම් මොනවාද ලුබ්‍රිකන්ට් එකක් ආලේප වෙලා තියෙනවා. එතකොට මෙයා ලෙස්සල යනවා විතරයි කොහෙන්වත් පිට වෙන්නේ නැහැ. දැන් එහෙනම් උඩට අපි මේ කියන විදිහට බලය නිෂ්පාදනය කරන්න මොනවා හරි දෙමු. මෙන්න වැඩේ. එන්ජින් එකක් ඇතුලේ මේ තියෙන සිලින්ඩර් එකකට මේ තියෙන සිලින්ඩරයක් ඇතුලේ තියෙන පිස්ටන් එකකට ඇතුලට එන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ. ඔයාලා ගෙදරට එන්න පුළුවන් ප්‍රධාන මාර්ග ටික මොනවද? එක්ක ඉස්සරහ දොරෙන් එන්නේ. නැත්තම් පිටිපස්සේ දොරෙන් එන්නේ. එහෙම නැත්තම් ඉවර වෙලාව කියන්න බැවුතේ. හරි එහෙම නැත්තම් ජනේලයක් කරගෙන ඇතුලට එන්න පුළුවන්. එහෙමත් නැත්තම් හොරෙකුට වගේ ඔහලේ ගලවක නැහැ. බින්කුන්නෝ නැහැනේ මයි පන්ති කවුරු හරි පොළොව හරගෙන ඇතුලට එන්නේ. හරි. එහෙම බෑනේ. එහෙම නැහැනේ. හරි. ඒ හින්දා අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි බලමු ලයිව් එකක් දෙන්න පුළුවන්ද? බලමු මේ ලයිව් එකක් දෙන්න බලන්නම් මේ ලයිව් එකක් දෙන්න අපිට මෙහෙ ලයිව් එකට ඔන්න එන්නේවත් නැහැ. ඩේටා ප්‍රශ්නයක් අද ලොකුවටම. හරි. ඔන්න දැන් අපි මෙහෙන් එන්න යනවා. දැන් ඒ වගේ ඔයාලා ගෙදරට එන්න පුළුවන් මාර්ග වල දන්නවනේ. ඒ වගේම තමයි මොකද මේ තියෙන මයිගේ නම් මයිගෙට එන්න පුළුවන් පාරවල් දෙකයි තියෙන්නේ. එක්කෝ මෙන්න මෙතනින් ඇතුළට එන්න ඕනි, එක්කෝ මෙතනින් එළියට යන්න ඕනි. එතකොට මේ දෙන්නගෙන් මෙයාගෙන් ඇතුළට එන්න විතරයි පුළුවන්, මෙයාගෙන් එළියට යන්න විතරයි පුළුවන්. වෙන මොකුත් මේ කාටවත් කරන්න බෑ. දැන් අපි බලමු මේ දෙන්න කොහොමද එහෙට මෙහෙට යන්නේ කියලා. මෙන්න මෙයා මෙතනින් ඇතුළට එනවා, මෙතනින් එළියට යන්න පුළුවන් නම් ඇතුළට එන සියලුම දේවල් දාන්න පුළුවන් මේක ඇතුලේ තියෙන එකම එක සිදුරක්. අන්නේ සිදුරට අපි කියනවා පුතේ මොකද්ද? මෙන්න මේකට කියනවා චූසන කපාටය කියලා. එහෙම නැත්නම් චූසන කවුළුව කියලා. චූසන කවුළුව කියලා. චූසන කවුළුව හරහා විතරයි එන්ජින් එකක් ඇතුළට මොනවා හරි කෙනෙක් මොනවා හරි දෙයක් යවනවා නම් එන්නේ. ඔයාලා ඇඟුලට ඇඟ ඇතුළට මොනවා හරි දෙයක් දෙනවා නම් දෙන්න පුළුවන්. මොකක්ද? මේ කෑ ගහන එක අස්සෙන් විතරයි නේද? බඩට මොනවා හරි දෙයක් දෙනවා නම් මේකෙන් විතරයි දෙන්න පුළුවන්. බඩ ඇතුළට වෙන කොහෙන්වත් දෙන්න බෑනේ. පිටිපස්සේ මොනවා හරි එකක් දැම්මා කියලා ඒක ඕගාලා ගිහලා බඩ ඇතුළට ඇවිල්ලා මෙහෙන් එළියට එන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේකෙන් ඇතුළට යනවා විතරයි. අරෙන් එළියට ඉඳලා ඉඳලා වමනේ එම කෙලිලා අරනවා බ්‍රස් ගාලා මබරෙන් දෙන්නේ මේ. ඒ අරින්න වෙන මොකුත් නැහැ. මෙහෙන් ඇතුළට යනවා විතරයි. වෙන මොකුත් දෙන්නේ නැහැ. එහෙනම් මේ පද්ධතිය වලට පුතේ පුළුවන් ඇතුළට එන්න මේක හරහා විතරයි. මේකෙන් එළියට යන්න පුළුවන් මේක හරහා විතරයි. වෙන මොකුත් කරන්න බෑ. එහෙනම් අපි මෙතනදී අපි කරනවා මෙතනදී සිස්ටම් දෙකක් ගන්නවා ඔන්න වැඩේට. මම ඉස්සල්ලාම කියා දෙන්නම් කොහොමද හැම එන්ජිමකටම ගැලපෙන විදිහට මේක ලියාගන්න කියලා. හරි. ඊට පස්සේ අපි තීරණය කරමු මේක පෙට්‍රල්ද ඩීසල්ද කියලා. හරි. ඔන්න YouTube live එකක් ඔන් කරාමු දේ. ලැග් වෙන කවුරු හරි ඉන්නවා live එකෙන් set වෙන්න පුළුවන්. හරි. අපි live එක ඔන්න දැන් ඔන් කරා. හරි මෙච්චර ඔන් කරගන්න බැරුව ඉතින් සිග්නල් වල පොඩි බ්ලොක් එකක් තිබ්බා. එහෙනම් අපි දැන් බලමු මෙතනින් යන්න. හරි. එහෙනම් මොන් වැඩේ. මෙයාගෙන් විතරක් ඇතුළට එන්න පුළුවන් පුතේ අපි ඇතුළට එවනවා මොනවද
මේක ඇතුලේ දහනයක් වෙන්න නම් ඇතුලට ඕනේ ඉන්ධන. එහෙනම් ඇතුලේ ඉන්ධන ටික අපි හොයාගන්න නම් ඉන්ධන මේක ඇතුලෙන් ඇතුලට එන්න ඕනේ. පුතේ ඉන්ධන ඔහෙ වක් කරනවා වගේ චෝස් ගාලා මේක ඇතුලට වක් කරලා හරියන්නේ නැහැ. මෙයා ගෑස් එකක් කරලා ඇතුලට දෙන්න ඕනේ. ඒ හින්දා අපි මෙතනින් ඇතුලට ඉන්ධන එවනවා මෙන්න මෙහෙම. මෙතනින් ඇතුලට එවනවා පුතේ අපි ඉන්ධනයි වාතයයි එකතු කරලා ඉන්ධනයි වාතයයි ඇතුලට එකතු කරලා අපි මේක ඇතුලට එවනවා. හරි. මෙතනදී අපිට එන්ජින් වර්ග දෙකක් ගැන කතා කරන්න වෙනවා. එකක් ඩීසල් අනික පෙට්‍රල්. ඒ හින්දා අපි මෙතනදී දැන් ඩීසල් වෙනම කතා කරලා පෙට්‍රල් වෙනම කතා කරනවා. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම පෙට්‍රල් එන්ජින් එකක් ගැන වෙනම කතා කරමු. හරි. පෙට්‍රල් කතා කරලා අපි ඩීසල්. එහෙනම් මම සිව්පහර එන්ජිම හදනවා කැලි දෙකකට. එහෙනම් පළවෙනි එක සිව්පහර එන්ජිම පෙට්‍රල්. අපි පෙට්‍රල් කතා කරලා ඩීසල් වලට යමු. හරි. එහෙනම් අපි පෙට්‍රල් වලට කතා කරලා ඩීසල් වලට යමු. හරි. එහෙනම් අපි ඉස්සලා පෙට්‍රල් එන්ජින් ගැන තමයි කතා කරන්නේ. හරි. මේ අහන්න. පෙට්‍රල් එන්ජින් ගැන කතා කරන්නේ ඇතුළට එන්න ඕනේ පෙට්‍රල්. එහෙනම් මෙතනින් ඇතුළට එනවා ඉන්ධනයි වාතයයි කලවම් වෙලා අන්න ඒක ඇතුළට එන ක්‍රියාවලියට අපි කියනවා චූසන පාරක් කියලා. හරි. මේක චූසන ක්‍රියාවලිය ඔන්න තියෙනවා. දැන් මේක ඇතුළට එන්නේ මොනවද? හරි. මෙන්න දැන් මේක ඇතුළට මොනවද එන්නේ? මේක ඇතුළට එනවා ඉන්ධනයි වාතයයි කලවම් වෙලා. උදේ මෙන්න මේ වෙලාවේදී පිස්ටන් එක උඩ ඉඳන් පල්ලෙහාට තල්ලු වෙනවා. අපි කියනවා පිස්ටන් එක TDC ඉඳන් BDC වෙනකන් යනවා කියලා. හරි. මම ඉස්සලා හොඳට කියා දීලා ලියන්නේ කොහොමද කියලා වෙනම කියා දෙන්න ඈ. මේ ලියන්න වෙන ට්‍රික්ස් වගේක් තියෙනවා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ අමාරුයි. එහෙනම් උඩ ඉඳන් පල්ලෙහාට යන්න. මේ මේන පිස්ටන් එක උඩ ඉඳන් පල්ලෙහාට පළවෙනි පාර යනවා. ඒ යන එක පාරකට අපි කියනවා පහරක් කියලා. TDC level එකේ ඉඳන් BDC level එක වෙනවා පිස්ටන් එක පල්ලෙහාට එනකොට අපි කියනවා ඉන්ධනයි වාතයයි යන්න එන්ජින් එක ඇතුළට ආවා කියලා. හරි. එන්ජින් එකයි වාතයයි හරි එන්ජින් එක ඉන්ධනයි වාතයයි ඇතුළට එනවා කියලා. හරි. ඕම් මෙතන තියෙනවා ඇතුළට එනවා. ඊට පස්සේ එහෙනම් ඕම් පළවෙනි පාර චූසන පාර පුතේ චූසන පාරේදී වෙන්නේ මෙන්න මේ ඉන්ධන වාතය එන්ජින් එක ඇතුළට එනවා. පුතේ මේ වෙලාවේදී මෙන්න මෙතන තියෙන කපාටය ඇරෙනවා. මේ කපාටයට අපි කියනවා මොකද්ද? චූසන කපාටය කියලා. හරි. ප්ලග් එකක් වුණා ප්ලග් එකක් දාමු ගානේ කොහොමද? හරි. එහෙනම් චූසන කපාටයේ චූසන පාර කියන්නේ මෙන්න මේකයි. එන්ජින් සිලින්ඩර් එකක් ඇතුළට චූසන කපාටය හරහා ඉන්ධන වාත මිශ්‍රණයක් එන්ජින් එක ඇතුළට එන ක්‍රියාවලියට අපි කියනවා චූසන පහරක් කියලා. මෙන්න මේ වෙලාවේදී TDC වල ඉඳන් BDC වෙනකම් පිස්ටන් එක තල්ලු වෙනවා. මේව තල්ලු වෙනකොට මේන් එන ඉන්ධන ඇතුළට පිරීලා මෙයාගේ ඇතුලේ ඝනත්වය ලොකු ඝනත්වයක් හදා ගන්නවා. ඊට පස්සේ ඔන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. දැන් ඇතුළට පිරීලා ඉවරයි. දැන් මෙතන ඉඳන් ඉස්සරහට යන ක්‍රියාවලිය තියෙන්නේ. පුතේ TDC වල ඉඳන් BDC වලට ආවට පස්සේ පිස්ටන් එක BDC වල ඉඳන් TDC වලට යන්න පටන් ගන්නවා. පුතේ පිස්ටන් එක කරකෙන්නේ මෙන්න මේ විදිහට. මං කිව්වා එදා. මගේ අත දිහා බලන්න. මෙයා මෙහෙම උඩ පල්ලෙහා යනවා. උඩ පල්ලෙහා යනවා. ඒ උඩ පල්ලෙහා යනකොට මේ යට බාහුව තියෙනවනේ. මෙයා උඩ ඉඳන් පල්ලෙහාට එනකොට මෙයා මෙන්න මේව කරකිනවා. මේ අතර ගමු මෙන්න මේ. ඔන්නෝම කරගෙන. හරි. මේකෙන් මම කරලා බලන්න. දැන් මෙයා මෙහෙම පල්ලෙහාට එනකොට මෙයා මෙහෙම කරගෙන. මෙහෙම. එතකොට මෙයා උඩ පල්ලෙහා යනවා විතරයි. හැබැයි මෙයා මෙහෙම කරගෙන. දැන් මෙන්න මේ කරගෙන එක තමයි අපි අරකට යනකම් යන්නේ. හරි. අරකට යනකම් යන්නේ මෙහෙම කරගෙන එක විතරයි. එතකොට මේ විදිහට මෙහෙම කරගෙනවා නම් මෙයා උඩ ඉඳන් මෙතෙන් දෙන එක වෙලාවක් මේවා මගේ අත.
මේම ඇවිල්ලා ඔන්න යටටම ආවා ඔන්න දැන් චූසර් ඉවරයි. දැන් සම්පීර්ණ. ආයෙ මෙහෙම උඩට යනවා එකපාරක්. දැන් අන්න TDC ද BDC ද BDC ද ගියා නේ. මෙහෙම එකපාරක් පල්ලට ආපු දේ දැන් ඕන තව පාරක් උඩට ගියා. මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න හරියටම එන්ජින් එක එක වටයක් කරගෙන ඕන. මේ වණයි. මෙහෙම තියෙන්නේ. ඔන්න එකපාරක් පල්ලට ගියා. මෙන්න තව පාරක් උඩට ආවා. හරි. එකපාරක් පල්ලට ගියා. එකපාරක් උඩට ආවා. හරි. මේව පිස්ටන් එක උඩ පල්ලෙහා එකපාරක් දාන එනවනම් අන්නේ යටට යන එකපාරක් පහරක් උඩට යන අනිත් පාර තව පහරක්. මෙහෙම දෙපාරක් වුණාම අපි කියනවා එන්ජින් එක එක වටයක් කරගුණා කියලා. එහෙනම් පිස්ටන් එක මෙන්න මේ තියෙන බලපහර ක්‍රියාවලිය කරන්න පුතේ අනිවාර්යෙන් එන්ජින් එකට උඩ පල්ලෙහා යන්න වෙනවා හතර පාරක්. ඒ කියන්නේ වට දෙකක් අරගෙන ඕනේ. දැන් තියෙන ප්‍රශ්නය. කොහෙන්ද එන්ජින් ඇතුළට වාතය? ඉන්ධන නම් දන්නවා ටැංකියෙන් ඇදලා දෙනවා. වාතය කොහෙන්ද? වාතය ඇදලා දෙන්න හැම එන්ජිමකම කවුලුවක් තියෙනවා. වාත කවුලුවක් වෙනම තියෙනවා. වාත කවුලුවෙන් එනවා මොනවද? සිංගමාලය, පාජනය, කොරෝනා ඔය තියෙන හැම රැද්දක්ම ඇතුළට එන්න හින්දා මේවා આવොත් එන්ජින් එක ලෙඩ වුණොත් එහෙම එන කේස් එකක්. ඒ හින්දා අපි මොකද කරන්නේ? මේ ආව එන්ජින් එක ඇතුළට එන එක වළක්වන්න දානවා ෆිල්ටර් එකක්. අන්නේ දාන ෆිල්ටර් එකට අපි කියනවා මොකද්ද කියලා? එයා ක්ලීන් එක කියලා. එයා ෆිල්ටර් කියන්නේ ඔන්න ඔකට තමයි. එයාගෙන් මොකද්ද වෙන්නේ? අර එන හැමදෙනාම පෙරලා ගන්නවා මේ දවස්වල ඔයාලා දානවා ෆිල්ටර් එකක් මේ වගේම. ඒකට කියනවා මොකද්ද? මාස් එකක් එහෙම නැත්නම් මුඛ ආවරණයක් කියලා. දැන් ඒකෙන් මොකද උනේ? එළිය තියෙන දේවල් ඇතුළට එන්නේ ඔයාලා ගන්න හුස්ම ටික විතරයි නේද? විස බීජෙන් නැහැ නේ ඇතුළට. ඕක දැම්ම කියලා හුස්ම ගන්න බැරුව ඉන්නේ නැහැ නේ. හුස්ම එනවා ඇතුළට. ඒ විදිහටම තමයි ආ ෆිල්ටර් වැඩ කරන්නේ. දූවිලි කුණු රොඩු ඒ කියන ජල වාෂ්ප කිසි දෙයක් ඇතුළට යන්නේ නැහැ. යන්නේ වාතය විතරමයි. ආ ෆිල්ටරේ වැඩේ. හැබැයි ඔයාලගේ මාස්ක් එක ටික දවසක් දානකොට ඩැමේජ් වෙනව නේද? සවුත් වෙනවා කළු වෙනවා කැත වෙනව නේද? ඇයි ඒ එළිය දූවිලි වැදිලා ඒක වැදිලා නේද? එහෙම වුණාම ඔයාලා මේක ගලවලා විසික් කරනවා. ඒ විදිහට මේ ආ ෆිල්ටර් එක ගලවලා විසික් කරන්න ඕනේ. හැබැයි ඔයාලගේ මාස්ක් එකක් එක දවසක් දැම්මට ආ ෆිල්ටර් එක අඩුම ගානේ මාස 5ක් 6ක්වත් දාන්න පුළුවන්. සමහර ආ ෆිල්ටර් සවුරුද්දක් විතර දාන්න පුළුවන්. ඒ හින්දා ඔයාලගේ සර්විස් එකක් කරන වාරයක් ගන්න යාලා එයා ෆිල්ටර් එක අයින් කරනවා. එහෙම නැත්නම් ඒක හුලම් පාරක් අල්ලලා ක්ලීන් කරලා දූවිලි ටික අයින් කරලා හොදලා ආයෙ පාරක් දාන්න. මේ දෙකම කරන්න පුළුවන්. හරි. හරි. ෆිල්ටර් එකක් ගොඩක් වෙලාවට අපි හොදන්න යනවා හරි අඩුයි. ෆිල්ටර් එකක් හොදන්න අපි මොකද කරන්නේ? හැම වෙලාවෙම ෆිල්ටර් එකට හුලම් අල්ලලා එයා ෆිල්ටර් එකට හුලම් අල්ලලා අර ගියාම එක්කන්නේ මොකද හොයවදනවා නම් ෆිල්ටර් එක හේදුවොත් අනිවාර්යෙන් හොඳට අවුල් දාලා වේලන්න ඕනි. වෙනකම් මේක කඩදාසි කාට්‍රේජ්යක් තියෙන්නේ. වේදුවොත් මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හොදන්නේ නැහැ ගොඩක් වෙලාවට හුලම් පාරක් අල්ලලා වතුර ටික යවනවා. සමහර අය සමන් දාලා සමහර වෙලාවට හොදලා දානවා. හැබැයි හේදුවොත් හොඳට වේලලා තමයි මේක තුල දාන්න ඕනේ. අන්න එතනින් වාතය කඩාගෙන ඇතුළට එනවා. ඒ කඩාගෙන එන වාතයයි මේ තියෙන ඉන්ධනයි දෙකම එකට එකතු වෙලා මේ දෙන්න ගෑස් එකක් වෙනවා. හොඳට නේද? කාබුලේටරයක් ඇතුළේදී අපි කාබුලේටරේ පස්සේ කතා කරමු. කාබුලේටර් එකක් ඇතුළේදී මේ දෙන්න එකට එකතු වෙලා එකතු වෙච්ච දෙන්න පුතේ මික්ස් එකක් විදියට වාතයත් එක්ක කලවම් වෙලා ඇතුළට එනවා. අන්න චූසර පහර යටතේ එන්ජින් එක ඇතුළට. මේක පල්ලෙහාටම ගියාම අපි කියනවා ඔන්න චූසර පහර ඉවරයි කියලා. දැන් සම්පීර්ණය කරන්න ඕනේ. සම්පීර්ණය කරනවා කියලා කියන්නේ මේ ලොකු මෙතන ඉඳන් මෙතෙන්ම ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ ස්පේස් එකේ ඉන්න අයට ගිනි දීපට ඇවිලෙන්නේ නැහැ. මොකද මෙයාලා හරියටම ලං වෙලා නැති හින්දා. එහෙනම් මේ වාතාවකාශයේ ලොකුවට විහිදිලා තියෙන වාතාවකාශයේ තියෙන කට්ටිය අපි එක තැනකට එකතු කරන්න ඕනි. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පිස්ටන් එක ටික උඩට තද කරනවා. කොතැනකද තද කරනවද බලමුද? මෙන්න මෙතෙන් නිකන් තද කරනවා. දැන් පිස්ටන් එකේ මෙන්න මේ අවකාශෙම ඉන්න අය මොකක් කරනවද? මෙන්න මේ මං කියන මේ චූටි කෑල්ලට හිර වෙනවා. ඒ චූටි කෑල්ලට හිර වුණාට පස්සේ මෙයාලා අංශු ළඟ ඇසිරෙන හින්දා දැන් ඇතුළට කවුරු හරි ඇගිල්ලෙන් යන්න නම් ඇති ඇතුළේ ඉන්න ඔක්කොටම රිදෙන්න ගන්නවා. එහෙනම් සම්පීර්ණ ක්‍රියාවලියක් කරන්නේ මෙන්න මේ සම්පූර්ණ එන්ජින් එක ඇතුළේ තියෙන මේ තියෙන වාත ප්‍රමාණය සහ ඉන්ධන ප්‍රමාණය අපි අර 1 මීටරකට හිර කරන්න ඕනේ ඉන්න. ඕකට අපි කියනවා දහන කුටීරයක්.
හරි. දහන කුටියේ පරිමාව තීරණය වෙනවා පුතේ පිස්ටනේ මෙන්න මේ මූලත උඩ පල්ලේ යන විදිය අනුව. පිස්ටනේ මේ මූලත මෙන්න මෙතෙන්ට ගියාම දැන් දහන කුටියේ පරිමාව මෙන්න චුට්ටයි. පිස්ටනේ මූලත ගොඩක් පල්ලේ යන විදියට තියෙනවා දහන කුටියේ පරිමාව ගොඩක් තියෙනවා. අපි දාවක් කතා කරමු. හරි. එහෙමයි ගොඩක් වෙලා අඩු වෙන්නේ. හරි. එතකොට මෙන්න දැන් මෙතෙන්ට අවිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට අපි කිව්වා සහන පරිමාව කියලා එන්ජින් එකේ. ඔන්න සහන පරිමාව වෙනකන් දැන් මෙයා උඩට තද කරලා තියෙනවා. පුතේ ඉස්සල්ලා වෙලාවේදී මොකද උනේ? චූසන කපාට ඇරිලා තිබ්බේ මේ කපාටේ චූසන කපාට කිව්වා මේ කපාටේ පිටාර කපාට කියලා අපි කියනවා. එන්ජින් එකේ පළවෙනි වැඩේ චූසනය වෙනකොට චූසන කපාට ඇරිලා පිටාර කපාට වැහිලා තියෙන්නේ. චූසන කපාටෙන් ඇතුළට තෙල් ඉන්ධන ආවා. හරි. හැබැයි එළියට යන්න බෑ මේක වැහිලා තියෙන්නේ. දැන් මේ පහර BDC ඉඳන් TDC උඩට යනකොට පුතේ වෙන්නේ එන්ජින් එකක් ඇතුලේ මේ තියෙන කපාට දෙකම වැහෙනවා ශනිකව. කපාට දෙකම වැහෙන්න හේතුව එහෙම නැත්නම් මෙහෙන් තද කරනකොට මේ තඩිලා කෙලිය යනවද? වැඩේ යවුම් සම්පීර්ණ වෙන්නේ නැහැ. එහෙනම් සම්පීර්ණ වෙන්න නම් අපි මෙතන ඉඳන් මේක උඩටම තල්ලු කරන්න ඕන. මෙන්න මෙතන BDC ඉඳන් TDC වෙනකම් මෙහෙම තල්ලු කරන මේ දෙක වැහිලා තියෙන ඇතුලේ තියෙන වාත ඉන්ධන මිශ්‍රණය මේ වගේ සම්පීඩන වෙන පහරකට අපි කියනවා සම්පීඩන පහරක් කියලා. ඔන්න ඇතුලට තෙල් ආව චූසනය වුණා. චූසනය වෙච්ච තෙල් ටික හිර කරලා දැන් සම්පීඩනය කරා. අන්න දැන් මොකද වෙන්නේ? දැන් ඇතුලට වෙලා තෙල් හිර වෙලා බලා ඉන්නවා. හරි. දැන් තෙල් හිර වෙලා බලා ඉන්නවා. හරි. වීඩියෝ එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේකෙත් රෙකෝඩ් එකක් දැම්මා අපි YouTube දාන්නම් පුළුවන් වුණා. හරි එතකොට හොඳටම බලා ගන්න මේක ඉර වෙච්ච අය. හරි. එහෙනම් මොන්න දැන් මේ කියන හැම දෙයක්ම අපි උඩට හිර කරන් බලාගෙන ඉන්නවා. මේ බලා ඉඳලා හරියනවා. කවුරු හරි ඇවිල්ලා ගිනි තියනවා. පුතේ එහෙම වෙන්නේ නැහැ. දැන් මේ හිර වෙලා ඉන්න අය කිසිම කාර්යයක් කරන්නේ නැහැ. නිකම් පාඩුවේ තද වෙලා හිටියා කියලා හරියන්නේ නැහැ. සීමාකාරී අවස්ථාව දන්වන මිනිස්සුන්ගේ දැන් නම් මල පැනලා තියෙන්නේ ආය මොකුත් කරන්න එපා කරොත් අනිවාර්යෙන් කණ්ඩ වෙනවා කියන අවස්ථාවක් තියෙනවනේ. අන්න ඒ අවස්ථාවේ තමයි මේ සෙට් එක වෙන්නේ. අන්න ඒ අවස්ථාවේ ඉන්න කාට හරි අපි මොන හරි කරොත් ඒ අවස්ථාවේ ඉන්න කාට හරි අතපුරවල ටාන් ගාලා පාරක් දෙනවා. නැත්තම් තවත් තීලුවක් කරනවා. මොකද වෙන්නේ? සාට පට ගාලා වනාගෙන යනවා. එක්ක අඬාගෙන යනවානේ. අන්න ඒ දේ විදිහටම වෙනවා. හරි ඒ දේ විදිහටම වෙනවා. එහෙනම් ඕන් අපි දැන් වනාගෙන යන්න හදන්න. දැන් මොකද වෙන්නේ? දැන් උඩ හිර වෙලා. උඩ හිර වෙච්ච අය මොකුත් කරන්නේ නැහැ. එහෙනම් පුතේ අපි කරන්නේ මෙහෙම හිර වෙලා ඉන්න උන්ට දැන් ගිනි තියන්න හදන්න. එහෙනම් නිකන් ඉඳලා ඉන්නේ නැහැ මයි පුතේ. නිකන් ඉඳලා ඉන්නේ නැහැ. එහෙනම් අපිට වෙනවා ගිනි තියන්න මොකෙක් හරි හනුමෙක් ගේන්න වෙන්නේ. නැට්ටට අවුල්ලා තිබ්බාම සෙට් එකම අවුලගෙන යනවා. එහෙනම් අපි මෙතෙන්ට ගේන හනුම කවුද? මෙතෙන්ට ගේනවා මොකද්ද? පුලිඟු පේනවා කියලා හනුවෙක් මේ. පුලිඟු. හරි මේ. අපි මෙයාට කියනවා ස්පාර්ක් ප්ලග් එකක් කියලා. මෙයාගේ කාර්යය මොනවද? මුගේ කිසිම කාර්යයක් නැහැ. මොකද්ද කරන්නේ? කවුරු හරි කෙනෙක් මෙන්න මේක මේ ස්පාර්ක් ප්ලග් එකේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මෙන්න මේමයි ස්පාර්ක් ප්ලග් එකේ වෙන්නේ. මෙන්න ස්පාර්ක් ප්ලග් එක තියෙනවා. මේ ස්පාර්ක් ප්ලග් එකේ අපි මෙන්න මේ කෙරවල පුතේ පොළොවට භූගත කරනවා. මේ කෙරවල පොළොවට භූගත කරලා මෙන්න මේ වයර් එක දිගේ ඇතුළට එවනවා සාමාන්‍ය වෝල්ට් අඩුම ගානේ 24000ක්. එහෙම නැත්නම් වෝල්ට් 20000ක් නැත්නම් වෝල්ට් 22000ක් විතර තප්පරයකිනුත් පංගුවකට. මෙයා මේ වයර් එක දිගේ පුතේ එනවා මේක ඇතුලේ වයර් එක දාලා තියෙනවා මෙන්න මේ කෑල්ලට එනකම්. මෙයා මේක දිගේ මේම මෙතෙන් එනකම් එනවා. මෙතෙන් එනකම් ආපු ගමන් එහා පැත්තේ ඉන්න එකා ඉන්නවා ගෑවි නොගෑවි ගන්නද මේ හරි මේ ඕ ඉන්න. ගෑවි නොගෑවි ගන්න. හරි මේකට කරන්ට් එක දෙන්නේ කොහොමද? ඒ කතා අහන්න යන්න එපා. ඒවා තව ලොකුවට තියෙනවා. ඒවා වෙන වෙනම කතා කරමු. ඒකට කරන්ට් එක දෙන විදිය වෙනම පද්ධතියකින් කතා කරනවා. අපි ජූවල් පද්ධතිය කියලා. දැනට හිතා ගන්නකො මේක අදුට වෝල්ට් 24000ක් විතර එනවා කියලා විතර. තප්පරයෙන් පංගුවට.
පුතේ වෝල්ටීයතාවගේ වැඩි වෙනකොට මෙයාලට පුළුවන් එක තැනක ඉඳන් තව තැනකට බයින්න යම් කිසි සීමාවකට. ඒ හින්දා තමයි ඔයාලා දැකලා තියෙනවා අර හයි ටෙන්ෂන් ලයින් වලට මේ ගානට අත ගෑවුනත් ඇති ඉන්න එක මොකද? සවලෙන් එකතු කරන්න වෙන්නේ. ඒ ගානට වදිනවා. හරි. ඒ ගානටම වදිනවා. එහෙනම් අපි දැන් සවලෙන් එකතු කරන්නේ නැතුව මේකෙන් වැඩේ කරමු. දැන් මෙයා මෙන්න එනවා පුතේ මෙන්න මෙතෙන්ට. මෙතෙන් ආවට මොකද වෙන්නේ? මේ ඉන්න හැම කෙනාම හදන්න ස්ථාවර වෙනවා. අපිත් එහෙමනේ. දැන් උඹලා මේ මෙච්චර කට්ට ගන්න මේ වෙලාවේ මන්නම් කාටුන් නෑ බං අපාඩුයි. ඒව නැත්තම් කාලා හොඳ නිදා ගන්නවා මේ වෙලාවේ කාසු මේ ඕන තරම් channels වල වැඩසටහන් යනවා channel එකක් බලන්න. channel එකක් බලන් ඉඳගත්ත ගමන් මොකද වෙන්නේ? හරි. ගෙදර ඉන්නවා පුතේ අර බුදුහාමුදුරුවන්ට පිරිවර සේනාව වගේ ඔයාලට පිරිවර සේනාව පිටිපස්ස. හරි. පන්ති කට් කරලා අත නිදගත්ත ගමන් එක්ක උඹලට අතරට කන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් දොර පොල්ලෙන් හොද පාරක් කනවා. එහෙම නැත්තම් අම්මා කොස්ස කැඩෙන එකක් ගන්නවා. හරි. අන්නේ ප්‍රතික්‍රියා ටික හම්බෙන හින්දා උඹලා දන්නවා අනිවාර්යෙන් පන්ති එන්න ඕනි කියලා. ඒ වගේම යටින් තියෙන පොඩි ආසාවක් තියෙනවා. මේ සර්ගේ හරි මොන හරි ගිහින් කරගත්තොත් මට දෙයියනේ කියලා අනිවාර්යෙන් විභාගය කොට දා ගන්න නම් පුළුවන්ම තමයි කියලා. ඔක යටින් තියෙන පොඩ්ඩක් කැකෑරෙනවා. ඒ පොඩි ආසාවයි අර ගුටි ගන්න තියෙන බයයි රැට කන්න ඕනි කියන ආසාවයි තුන හතරම එකතු කරලා ඇවිල්ලා ඉඳගෙන පාඩුවේ මේක දිහා බලා ඉන්න. ඇයි ජීවිතේ ස්ථාවර කරගන්න. මම විභාගය පාස් වෙලා පෙන්නන්නම්කෝ. එතකොට කොහොමද මට ඔවා කියන්නේ? කියලා චූටි හිතේ යටක් තියෙනවා. හැබැයි උඹලගේ උඩ හිත විභාගයක් ගැන හිතන්නේවත් නැහැ. හරි. අන්න ඒ වගේ මෙයාලා මොකද වෙන්නේ? මෙයාලා එනවා බලාගෙන මට ස්ථාවර වෙන්න තියෙන්නේ උතනද කියන්නේ. එයාලා මෙතෙන් ආපු ගමන් දකිනවා පොළවේ විභවය කොච්චරයිද? ග්‍රවුන්ඩ් ලෙවල් එක අනේ 0. බිඳුව තියෙන කෙනෙක් ඉන්නවා. අපි දෙමු අපේ ටික ඔක්කොම කියලා මොකද වෙන්නේ? මෙයා පුතේ හරියටම තියලා තියෙන කොච්චරද? ඇක්සෝ බ්ලේඩ් එක තියෙන තරම් හරි චූටි ඉඩක්. ඕක අපි තියන්න පාවිච්චි කරන උපකරණයක්. අපි ඒකට කියනවා පිල ගේජ් එක. එහෙම නැත්නම් ස්පර්ශකාමානි කියලා. මේ ස්පර්ශකාමානේ තහඩු පරතරේ පද්දලා අපි මෙතන තියලා තියෙනවා ගෑවි නොගෑවි යන ගාන චූටි ඉඩක්. මේ ඉඩ හින්දා අරයා බලනවා මේ ළඟ ඉන්නේ මට දෙන්න පුළුවන් නේ කියලා මොකද වෙන්නේ? සිටිස් කාලා ඔක්කොම ටික යාගෙන ඉන්න බලය එහෙම නැත්නම් මේ තියෙන වෝල්ටේජ් එක මෙයා දෙනවා මෙන්න මේ යටට. දීපු ගමන් මේක දිගේ වෝල්ටේජ් එක දුගත වෙනවා. හරිද? ඇයි මෙයා අපි එර්ත් කරලා තියෙන්නේ එර්ත් කරලා තියෙන හින්දා එර්ත් එක බිඳුවයි අරයාගේ 24 බිඳුවෙන් 24ට දෙනවා ඩක් ගාලා දෙනකොට මෙයා පයින්නවා. පයින්නකොට පුතේ ලස්සන චූටි මොකක්ද ඇති වෙන්නේ? නිකන් දම් පාට නිල් පාටකට පොඩි කිරණක් ඇති වෙන්නේ. අර අකුණු ගහනකොට වෙන්නේ අන්න ඒ වගේ ලස්සන පොඩි දැල්ලක් වුඩට යනවා. හරිද? මෙයාගේ තාප ශක්තිය හොඳට තියෙන ගින්නක් අවුලවන්න පුළුවන් තරම් බලයක් තියෙන විදුලියක් තමයි පනින්නේ. මේව විදුලිය පනිනකොට මොකද වෙන්නේ? මේ වගේ විදුලිය පනිනකොට මේක හයි කරලා තියෙන්නේ අපේ අර දහන කුටීරය ඇතුලේ. දැන් කොහෙද වෙන්නේ? මේ හිර කරලා මැල්ලුම් කරපු සෙට් එකක් ඇතුලේ ඉන්නේ. දැන් මේක ඇතුලේ වැඩිපුරම ඉන්නේ මොනවද? වාතාංශු ඒකම පෙට්‍රල් අංශු. මේ වාතාංශු වලටයි පෙට්‍රල් අංශු වලටයි ඉන්නත් බැරුව ඉන්න වෙලාවට කවුරු හරි එකක් ඇවිල්ලා ඇඟිල්ලෙන් අනිනවා. දැන් මොකද වෙන්නේ? සෙට් එකම සටපට ගාලා ගහගන්න පටන් ගන්නවා. මෙයාගේන බලය මේක ගිනි පුලිඟුවක් විදිහට වැඩ කරලා මේ තියෙන පෙට්‍රල් අංශු ටික ඔක්කොම වාතයත් එක්ක දහණය වෙන්න ගන්නවා. පෙට්‍රල් අංශු ටික වාතයත් එක්ක දහණය වෙච්ච ගමන් මේ දහණේ ඉඳ පුතේ අධික තාප ශක්තිය ජෙනරේට් වෙනවා. මේ ඇති වෙන අධික තාප ශක්තිය දැන් මොකක් කරන්න ඕනේද? ඇතුලේ ඉඳ නෑ හරි චූටි ඉඩක් තියෙන්නේ. මෙයාලා ගහ ගන්න වෙලාවට එහෙට මෙහෙට අංශු ගිහිල්ලා වදිනවා. වැදිච්ච ගමන් මොකද වෙන්නේ? දැන් මෙයාලට ලොකු ඉඩක් ඕනි. දැන් මෙයාලට ලොකු ඉඩක් ගන්න දිහක් නෑ. ලොකු ඉඩක් ගන්න නම් මොකදමයි පුතේ කරන්න ඕනි? මෙයා මේවා කඩාගෙන එළියට එන්න ඕන. අර හින්දි ෆිල්ම් වල ඉන්නේ කෙලිම ජනෙල් කුඩු කරන් එළියට එන්න. ඒ වගේ මෙයාලා එළියට එන්න ඕන. මෙයාලා එළියට එන්න බෑ. දැන් මොකද කරන්නේ? මෙයාලා එළියට එන්න බැරි හින්දා මෙයාලා මොකද කරන්නේ? බලනවා එළියට එන්න පුළුවන් විදියක්. ඇයි දෙපැත්තෙම යකඩ මුකුත්ම කරන්න බෑ. යකඩ ඊල් කරන්න තරම් බලයක්. උඩින් එන්න බෑ පුතේ මොකද වෙන්නේ? උඩින් එන්න බෑ. ඇයි? උඩ දෙකම වහලා තියෙන්නේ ඒවා හොල්ලන්නවත් බෑ. ඒවා ගැලවෙන්නේ නැහැ. හැබැයි මෙයා සම්පූර්ණයෙන් නිර කරලා තිබ්බොත් අනිවාර්යෙන් එන්ජින් එක පුරනවා.
ඒ හින්දා අපි මෙයාගේ එක්කෙනෙකුට විතරයි චලනය වෙන්න දීලා අනිත් ටික ඔහේ ඉන්න දෙනවා. දැන් මෙයාට එක්කෙනෙකුට චලනය වෙන්න දෙන්න පුළුවන් අවස්ථාව මොකක්ද? මෙන්න මෙයාගේ මෙන්න මේ පිස්ටන් එක විතරක් පල්ලෙහාට චලනය වෙන්න අවස්ථාව තියලා තමයි අපි දීලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙයාගේ නිෂ්පාදනය කරන සියලුම තාප ශක්තිය මෙයා බලයක් විදිහට පිස්ටන් එකේ උඩ මුහුණතට දෙනවා. ඕම් පිස්ටන් එකේ උඩ මුහුණතට දුන්නා. දැන් මේක ඇතුලේ හොගාලා දහනය වෙනවා පුතේ. අර තිබ්බ පෙට්‍රල් වාදේ ඔක්කොම ඇවිලෙන්න ගත්තා. දැන් මේ හැම දෙයක්ම මේක ඇතුලේ ඇවිලිලා මේ පිස්ටන් එක එයා ශනිකව පල්ලෙහාට තල්ලු කරලා හරිනවා. මෙන්න මෙහෙම පිස්ටන් එක එකපාරක් එක වතාවක් තල්ලු කරපුවම අපි කියනවා වාහනේ ස්ටාර්ට් වුණා කියලා. එහෙනම් වාහනයක් ස්ටාර්ට් වෙනවා කියලා කියන්නේ පිස්ටන් එකක් එන්ජින් එකක් ඇතුළේ අපි තුන් පිස්ටන් 4ක් 2ක් 6ක් 18ක් 20ක් තියෙනවා කියලා. මේ මොකක් හරි තිබිලා එකම එක පිස්ටන් එක බලපහරක් ක්‍රියාත්මක වුණොත් අන්නේ බලපහර ක්‍රියාත්මක වෙන ඒ අවස්ථාවේදී අපි කියනවා වාහනේ ස්ටාර්ට් වුණා කියලා. අන්න එවල ඉඳන් වාහනේ මේ හම්බෙන බලයෙන් තමයි ඉතුරු ක්‍රියාකාරීත්වයන් ඔක්කොම කරන්නේ. එහෙනම් එන්ජින් එක කොච්චර ලොකුණත් කොච්චර වැඩ දැම්මත් අපි ගිහිල්ලා උඩ පැනලා කරකවලා මොනවා කරාත් හරි මෙන්න මේ එන එකම එක බලපහරක් ඉන්න තමයි ඔය එන්ජින් එකේ ඔය දාන හැම කැටයන් ටික දාන්නම් බලය ඇවිල්ලා තියෙනවා. හරි ඒ හින්දා අපි කියනවා පුතේ මෙතනදී එන්ජිමක බලය නිෂ්පාදනය වන එකම අවස්ථාව බලපහරක් කියනවා. හරි එහෙනම් එන්ජිමේ බලපහරෙන් තමයි බලය නිෂ්පාදනය වෙන්නේ. මේ නිෂ්පාදනය වෙන බලය මෙයාලා TDC ඉඳන් BDC වෙනකන් තල්ලු කරලා හරිනවා හරි වේගෙන්. මේක ලොකු බලයකින් තල්ලු කරන හින්දා මෙයා යට දඟර කඳ රහයි කරලා තියෙන දැන් දඟර කඳ කරකින්න ගන්නවා. එහෙනම් මම පුතේ කියන්නකෝ එන්ජිමක් ස්ටාර්ට් කරනකොට කවුද මේ දෙන්න කරලා දුන්නේ? මෙයාට මේ වාඩුව ගන්න බැයි නම් මෙතන නම් එන්ජිමක් ස්ටාර්ට් වුණා කියන්නේ. එතකොට මේ දෙන්න කවුද කරලා දෙන්නේ? අන්න ඒ දෙන්න කරලා දෙන්න කවුරුවත් නැති හින්දා අපි ඒ දෙන්න කරකවන්න මෝටරයක් හයි කළා. ඒ මෝටරේට බැටරියක් දාලා තමයි යතුරක් කියලා එකක් ගහන්නේ. අන්න යතුරක් කියලා එකක් ගැහුවාම බැටරිය එන කරන්ට් එකකින් හින්දා කරකිනවා මෝටරයක්. ඒ කරගෙන මෝටරෙන් එන්ජින් එක ස්ටාර්ට් වෙන හින්දා අපි ඒකට කියනවා ස්ටාර්ට් මෝටරය කියලා. මෙන්න මේ එන්ජිමක බලපාරක් නිෂ්පාදනය වෙන තාක්කල් එන්ජිම අරක වෙනකන් කරකෝගෙන යන්නේ අපි මේ කතා කරන ස්ටාර්ට් මෝටරෙන්. එහෙනම් මේ පහරවල් දෙකම සිද්ධ වුණේ ස්ටාර්ට් මෝටරෙන්. ඒ ස්ටාර්ට් මෝටරෙන් තමයි මේ පහර වෙනකන් බලය ගත්තේ. දැන් මෙතනින් එහාට ආයේ ඕනේ නැහැ ස්ටාර්ට් මෝටර. දැන් වාහනේ කස ගාලා දුම් දානවා එන්ජින් එක කරගෙන ගන්නවා සබ්දෙත් එක්ක. දැන් වාහනේ ස්ටාර්ට් කියලා අපි කියන්නේ. මෙයා ශනිකව BDC වලට ආපු ගමන් එයාගේ බලපහර ඉවර වෙනවා. කික් එක ගැහුවාම වෙන්නේ මේකම තමයි. හරි. මෙතන ස්ටාර්ට් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? මෙතන ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ඊළඟට එන්ජින් එකේ පිස්ටන් හතරක් තියෙනවා නම් මේක අවස්ථාවන්නේ ඉතුරු අවස්ථා තුනේදී මෙයාට බලපාර නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ අවස්ථාවේදී බලයේ නිෂ්පාදනය වෙනකන් අපිට බලා ඉන්න වෙනවා. හරි මෙතනදී එහෙමුන් නැත්තම්. එහෙනම් අන්න මෙතනදී බලයේ නිෂ්පාදනය වෙලා ඉවරයි. දැන් මෙයා TDC ඉඳන් BDC වෙනකන් ගියා. ඔන්න ඔය අවස්ථාවට අපි කියනවා බලපහරක් කියලා. එහෙනම් බලපහරදී මේකයි වෙන්නේ පුතේ. සම්පීඩන පහර අවසන් කරලා එයාලා ලබා දෙන සම්පීඩනය වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණයට අපි පුලිඟු පේනුවක් පාවිච්චි කරලා ගිනි තියලා ගිනි පුලිඟුවක් දීලා මේක දහනය කරලා ඒ දහනයේ හේතුවෙන් ඇතිවන තාප ශක්තිය හින්දා ඒ ඇතිවන ශක්තියේ බලය හින්දා ඒ සියලුම සම්පූර්ණ නිෂ්පාදනය වන බලය පිස්ටන් එකේ උඩ මූලතට දීලා උඩ මූලත TDC ඉඳන් BDC වෙනකන් තල්ලු කරන ක්‍රියාවලියට අපි කියනවා බලපහර කියලා. මේ ක්‍රියාවලියේදී මේ තියෙන කපාට දෙකම වැහිලා තියෙන්නේ. ඔන්න බලපහරේදී තමයි එන්ජිමක බලය නිෂ්පාදනය වෙන්නේ එකම අවස්ථාව. එහෙනම් මෙතනදී නිෂ්පාදනය වෙන බලයෙන් තමයි පුතේ එතනින් පස්සේ මෙයා ඊළඟට ආයේ මේ පහරකට එන්නේ මෙයා වෙලා තමයි මේක එන්නේ. මේක චක්‍රයක් මෙහෙම කරගෙන. හරි. එන්ජිමක පළවෙනි චූසන පහර දෙන්න බලය තමයි මම කිව්වේ මෝටරෙන් කරකවලා ගන්නවා කියලා. මෝටරෙන් කරගෙන පළවෙනි චූසන පහර ස්ටාර්ට් වෙනවා. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය වෙන්න මෙයා ඉතුරු පාරවල් තුනම වෙලා ආයෙ මෙයා එනකම් වෙන්න මොකක් වෙනවද?
බලය රඳවගෙන තියාගෙන ඉන්නේ මේකෙන් දෙන බලය. මේකෙන් දෙන බලය රඳවලා තියාගෙන ඉන්න නම් ලොකු ඝනත්වයක් තියෙන මොනවා හරි බර අංශුවක් තියෙන්න ඕන. ඒ හින්දා යටින් තියෙන දඟර කඳට අපි හයි කරනවා පුතේ මොකද්ද? මේ තියෙන යටින් තියෙන දඟර කඳට අපි හයි කරනවා මොකද්ද? ලොකු ෆ්ලයි වීල් එකක්. එහෙම නැත්නම් මොකද්ද? ලොකු ජව රෝදයක්. මේ හයි කරන රෝදේ හින්දා ඒ රෝදේට පුළුවන් මෙයාව ලෝඩ් කරලා තියාගෙන ඉතුරු ටික වෙනකම් කරගෙන යන්න. අර වල චුටි කාලේ සේසින් කාර් දෙක ඉස්සරහට තුන් පාරක් විතර තල්ලු කරලා ඇද්දාම කඩාගෙන යන අන්නේ රේසින් කාර් වල වෙන්නේ කොහොම තමයි. දැන් මෙයා පල්ලට නිකන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? පල්ලට ආපු මේ බලය දැන් ඇතුලේ දහන වෙලා ඔක්කොම දුම් වෙලා තියෙන්නේ. දැන් මේ දුම් ටික එන්ජින් එකට තියලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අන්න පුතේ මේ වෙලාවට වෙන්න මෙයා ඇරෙනවා. මොකද්ද මෙයාට අපි කියනවා පිටාර කපාටය. එහෙම නැත්නම් පිටාර කවුළු. මෙයා පිටාර කපාටය, මෙයා පිටාර කවුළුව කියනවා. දැන් පිටාර කවුළුව ඇරෙනවා. පිටාර කවුළුව ඇවුනාට පස්සේ පුතේ මෙයා ටික උඩට තල්ලු වෙනවා BDC නම් GDC වෙනකම්. මොකද මෙයාගේ ආපු බලයෙන් හින්දා. මෙයා මෙතන ඉඳන් මෙතන තල්ලු වෙනකොට පුතේ මේක ඇතුලේ තියෙන මොකද්ද? දහනේ වෙච්ච වාදේ ටික ඔක්කොම මෙන්න මේ විදිහට මේකෙන් මොකක් වෙනවද? එළියට යන්න ගන්න. මේනේ යන්නේ දහනේ වෙච්ච වාදේ ටික ඔක්කොම. එහෙනම් BDC ඉඳන් TDC වෙනකම් වෙන්නේ මේ ඇතුලේ දහනේ වෙච්ච වාදේ ටික ඔක්කොම එළියට යන්නේ. හරි. එක පිස්ටන් එක පහරවල් හතරක් තියෙනවා. එතකොට එකකට වෙනස් පිස්ටන් ගොඩක් තියෙන පුළුවන් වහනවා. එතකොට හැම වෙලේම මොකක් හරි පිස්ටන් එකක් බලපහරේ ඉන්නවා. එයා බලපහරේ ඉන්නකොට අනිත් පිස්ටන් එක බලපහර වෙනවා. එකම අවස්ථාවේ මොනම හේතුවකටවත් එක වාහනයක පිස්ටන් දෙකක බලපහර වෙන්නේ නැහැ. එක අවස්ථාවකට එක පිස්ටන් එක විතරයි වෙන්නේ. පිස්ටන් දෙකක බලපහර වෙනවා පුතේ පිස්ටන් හතරකට වඩා වැඩි වාහනවල. පිස්ටන් හතරකට වඩා වැඩි වාහනවල නැත්නම් පිස්ටන් 18 20 වගේ තියෙන වාහනවල ඒ වගේ දේවල් මොනවා හරි වෙන්න පුළුවන්. ඒ හැරෙන්න නැත්නම් එක අවස්ථාවේදී එක පිස්ටන් එකක් විතරමයි බලපහරක් විදිහට ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් ඒවා විශේෂ එන්ජින් විදිහට හදලා ගන්න. ටර්බෝ නම් මම කතා ඊට පස්සේ. හරි. වාහනය තල්ලු කරලා ස්ටාර්ට් කරනකොට වෙන්නේ මෙන්න මේක අපි වාහනය නියුට්‍රල් එකේ තල්ලු කරලා එකපාරට ගියර් එකට දානවා. ගියර් එකට දැම්මත් එක්කම එන්ජින් එකේ මෙන්න මේ තියෙන ක්‍රියාවලිය දෙක සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය දෙක සිද්ධ වුණ ගමන් තුන්වෙනි ක්‍රියාවලිය විදිහට මේක වෙනවා. එච්ච ගම වාහනේ ස්ටාර්ට් වෙනවා. එහෙමයි වාහනය තල්ලු කරලා ස්ටාර්ට් කරන්නේ. හැබැයි ඒකටත් අනිවාර්යයෙන්ම මොකද තියන්න වාහනේ බැටරිය ඇතුලේ තියෙන්න ඕන. හරි. එතකොට ඔන්න ඔක කතන්දරේ තමයි. හරි. එහෙනම් ඔන්න ඔය වගේ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියනවා බලපාරක්. හරි මහන්සි බලපාර ගන්නලා ඔන්න කෑ ගහලා. හරි. ආයි මම මුල ඉඳන් චුට්ටක් කියන්නම්. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි පාරේදී ඇතුළට ආවා. දෙවෙනි පාරේදී උඩට තල්ලු කරා. තුන්වෙනි පාරේදී ආයේ පල්ලෙහාට ආවා. පාරේ පස්වෙනි පාරේදී මේක උඩට ගියා. හරි. අපි එනම් මොකද කරමු? දැන් මම විනාඩි දෙකක් දෙන්නම්. ටක් ගාලා පුතේ කටුවට හරි ගමන්නේ මේක ඇදගෙන යන්න. ශනික ඇද ගන්න ටක් ගාලා මේක අපි මේක එක එක ලියමු. පුතේ අදින එකට වඩා වැදගත් මම ලියන එක. ලියනකොට ඔක හරියට මතක තියාගන්න පුළුවන් පොයින්ට් හතරක් තියෙනවා. ඒ පොයින්ට් හතරෙන් ඔයාලට තව අවුරුදු 5කින් සිව් පහර මොකක්ද කියලා ඇහුවත් ඔයාලට කියන්න පුළුවන් තරම් මතකයක් එයි ඒක තන්දරේ. හරි. පුතේ ඉතින් මේ තියෙන එක පිස්ටනයක් විතරක් තියෙන එකක් තමයි. මේ එක පිස්ටන් එක ක්‍රියාවලිය හතර ඉඳලා තියෙනවා. මෙතන පිස්ටන් හතරක් එහෙම නැහැ. හරි මේක ෆොටෝ එකක් දාන්න. ඊට පස්සේ කාට හරි කෙනෙකුට අපේ 2022 තියරි වලට එන්න ඕනි නම් 2022 තියරිය පුතේ පැය 9ක් කරනවා අපි දවස් 3ක පාඩම් 3ක්. හෙට සෙනසුරාදා උදේ 7:00 ඉඳන් 10:00 වෙනකම් අපි යනවා සිවිල් පාඩම. මේකට සිවිල් වල චුට්ටක් ගිහිල්ලා තියෙන ඒ ටික මිස් වෙන්නේ නැතුව ඕන කෙනෙකුට ගන්න පුළුවන් ආවා. ඊට පස්සේ මේ ඉරිදා හවස 6 ඉඳන් රෑ 9 වෙනකම් අපි ඉස්සල්ලාම ස්ටාර්ට් කරනවා ඔයාලගේ නිෂ්පාදන තාක්ෂණ වේදයේ මුල ඉඳන්. ඒකටත් කැමති කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන්. උඩ තියෙන මෙන්න මේ බෝඩ් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා මෙසේජ් එකක් හරි දාලා. හරි. එතකොට ඒවා මේ මම කියන තියරි පන්ති යන්නේ. කාට කෙනෙකුට වැඩිපුර ඉගෙන ගන්න ඕනේ නම් මං ගාව ඔයාලා නැවිලා ඉගෙන ගන්න ඕනේ නම්. ඒ වගේම ප්‍රී ක්ලාස් එක මේ ටයිම් එකට යනවා 6 ඉඳන් රෑ 9 වෙනකම්. එහෙනම් අපි එනම් ඔන්න අමතක වෙන්නේ නැති වෙන එක ලියමු.
හරි මේක ලියන්න අපිට ඕනේ පුතේ කරුණු හතරක්. ඔන්න ඔය කරුණු හතර විතරක් දාගන්න. එතකොට ඔයාලට මේ හැම එකක්ම ලියන්න පුළුවන්. මම දෙනවා හැම එකක්ම. අපි කරුණු හතර කතා කරමු. මෙහෙමයි. මේ හැම එකටම සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවලියක් නේ මේ වාක්‍යෙ. හැම එකෙම තියෙනවා කවුරු. එහෙනම් එක ක්‍රියාවලියක් තමයි මොනවද ඇරිලා වැහිලා තියෙන කවුරු. මේ මොනවද ඇරිලා වැහිලා තියෙන කවුරු. හරි මොනවද ඇරිලා වැහිලා තියෙන කවුරු. දෙවෙනි එක තමයි කොහෙටද යන්නේ. TDC වල ඉඳන් BDC වලටද BDC වලට ඉඳන් TDC වලටද කියන්නේ. හරි යන්නේ කොහෙටද. තුන්වෙනි එක තමයි මොකද වෙන්නේ. මේ ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ කියන එක. හරි මෙතන ඉඳන් පල්ලෙහාට ලියන්න එපා මම කියන්නේ. හරි මේක ඇතුළට තෙල් එනවද මොකද්ද ඔය කතන්දර ටික. ඊළඟ එක තමයි ඉස්සලා පහරේදී ඉස්සලා වෙච්ච පහර මොකද්ද කියන එක. ඔන්න ඔය කාරණා හතර ලියා ගන්න පුළුවන් නම් අපිට මේක අංග සම්පූර්ණව ලියන්න පුළුවන්. ලියන්න චූටි නෝට් එකක් මෙතනදී ලියන්න මේ කතන්දරේ. හරි නෝට් එකක් ලියන්න. ලියන්න. පුතේ එපා ඒක ඉස්සලා හසිතයට එවලා ඉන්න. හසිතයට දාන්න හසිත. හරි. නෝට් එක මොකද දාන්නේ? හරි ලියන්න පුතේ. ලියන්න. ඔව් මේක ඇඳලා මේකට යටින් ලියන්න. ඇඳපු නැති කට්ටිය ඉන්නවා නම් දැන් ගෲප් වලට දාලා ඇත්තේ පුතේ ඒකෙන් බලා ගන්න. හරි. ලියන්න. සිව් පහර පෙට්‍රල් එන්ජිමක් හෝ ඩීසල් එන්ජිමක් සිව් පහර පෙට්‍රල් එන්ජිමක් හෝ ඩීසල් එන්ජිමක් ක්‍රියාකාරීත්වය නිවැරදිව ලිවීමේදී පහත කරුණු හතර භාවිත කරන්න. නිවැරදිව ලිවීමේදී පහත කරුණු හතර භාවිත කරන්න. හරි. අසුමෝක් ගන්න. හරි. පහත කරුණු හතර භාවිත කරන්න. පළවෙනි කරුණ යන්න. මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? 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 දෙවැනි එක ඇරී වැසී ඇති කපාට මොනවාද? දෙවෙනි කරුණ. පළවෙනි එක මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? දෙවෙනි එක ඇරී වැසී ඇති කපාට මොනවාද? තුන්වෙනි එක පිස්ටනයේ චලිතය වන්නේ තුන්වෙනි එක පිස්ටනයේ චලිතය වන්නේ පහළටද වරහන් ඇතුලේ දාන්න TDC සිට BDC පහළටද TDC සිට BDC ඉහළටද කියන එකට දාන්න පුතේ BDC සිට TDC
BDC සිට TDC. BDC සිට DDC. හරි ආයෙ ගෙන ඕන ලියාගන්න බැරි වෙච්ච කට්ටියද පළවෙනි එක මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? දෙවැනි එක මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? හරි යන්නේ හරි මෙම පහරට පෙර සිදු වූ පහර කුමක්ද? දෙවැනි එක ඇරි වැසී යටි කපාට මොනවාද? හරි ඇරි වැසී යටි කපාට මොනවාද? තුන්වෙනි එක පිස්තනයේ චලිතය වන්නේ පහළටද ඉහළටද? පහළට කියන තැන ලියා ගන්න TDC සිට BDC, ඉහළට කියන තැන ලියා ගන්න BDC සිට TDC. හරි TDC සිට BDC, BDC සිට TDC. හරි ඊට පස්සේ අන්තිම එක මොකද වෙන්නේ? නැත්තම් ක්‍රියාවලිය මොකක්ද? තම මොකද වෙන්නේ කියලා ලියගත්තා කන මොකද වෙන්නේ? එහෙම නැත්නම් ක්‍රියාවලිය මොකක්ද? හරි ඔන්න පුතේ විභාගෙදී ලකුණු හම්බෙන පොයින්ට් 4. ඔය 4ට තමයි ලකුණු හම්බෙන්නේ. වෙන පොයින්ට් නැහැ. ඔය ලකුණු ඔය පොයින්ට් 4 හරියටම ඔයාලට ලියා ගන්න පුළුවන් නම් හරියටම හරි. ඔන්න ඕක කොටු කරලා රත්තු කරලා බෝල ඇඳලා තරු ඇඳලා උඹලට කැමති විදියකට ඕක දිලිසි තෙලිසි තියාගෙන ඉන්න ඕක හෙන වැදගත්. ඔය කෑලි 4 පුළුවන් නම් ඔයාලට ඕන තැනකදී ලියන්න පුළුවන්. ඔච්චරමයි අපිට ඕන. හරි ඕන තැනකදී ලියන්න පුළුවන්. හරි YouTube live එකේ ඉන්න පුතාලා වැඩසටහන හොඳ නම් ක්ලාස් එක හොඳ නම් දිගටම එකතු වෙන්න යාළුවන්ට link ටික share කරන්න. හරිද? ලබන සතියේ මේ වෙලාවටම join වෙන්න 6 ඉඳන් හවස රෑ 8:00 9 වෙනකම් අපි මේ වැඩසටහන කරනවා. හරි YouTube live එකේ ඉන්න අය. හොඳ නම් ක්ලාස් එක ගැන ඔයාලා හිතන දේ යට කමෙන්ට් කරගෙන යන්න. ඒ ටික කරා. හරි. හතරවෙනි උදේ ක්‍රියාවලිය කුමක්ද? එහෙම නැත්නම් මොකද වෙන්නේ කියන එක. හරි. දැන් අපි එකින් එක ඔයාලත් එක්ක මම ලියනවා. දැන් ඔයාලට තනියෙන් ලියා ගන්න පුළුවන් විදියෙන් එකක් දෙනවා. හරි. ලියමු අපි පිළිවෙලට. ලියන පළවෙනි පහර අපේ ඉස්සල්ලාම එක. ලියන්න පුතේ චූසන පහර. හරි. පළවෙනි එක චූසන පහර. මේවයි පුළුවන් තරම් මේවයි. ඔයාලගේ එන එකට අමතරව තව යාළුවෝ පුළුවන් තරම් join කරගන්න ප්‍රයෝග දෙන්න. ඒතකොට මේ වැඩසටහන සාර්ථකව මට කර හැකියි. ඒතකොට ඔයාලට එකින් එක පාඩම් මට තව අදින්න පුළුවන්. මේක මම මේ ටික ස්ලෝ කරන්නේ තාම කට්ටිය එකතු වෙලා ඉඳන් මම මාසයක් එකමාරක් ගියාම මෙතනට ස්ලෝ කරන්නේ නැහැ. මේ මාසෙ විතර පෙන්නට පස්සේ ටට්ටක් ගාලා කරා යනවා. හරි. මේ ටික ස්ලෝ කරන්නේ මුල් ටික. එතකොට හැමෝටම හොඳට තේරෙන්න ඕනේ නේද? හරි. මේ දවස් 4 ස්ලෝ කරාට පස්සේ ඊතර පැහැට අපි හොඳටම මේක ටට්ටක් ගාලා කරා යනවා. මොකද අපිට ඒතකොට ඊළඟට තව ටික කරගෙන යන්න පුළුවන්. හරි. ලියමු එහෙනම් පළවෙනි එක ලියන්න චූසන පහර. චූසන පහර. හරි. ලියන්න පිස්තනය ඔන්න මම කියනවා හරියටම. හරි. ලියන්න පළවෙනි එක පිස්තනය TDC සිට BDC දක්වා මේ බලන්න. ඊතරේ මලයාලෙන්නේ TDC සිට BDC දක්වා චලනය වේ. පිස්තනය දැන් අපි අර ගිහුව කරුණු ටික ලියන්නේ. අපි කරුණු හතරක් ලියුවේ ඔය හතර කියවෙනවා එච්චරයි. පිස්තනයේ TDC සිට BDC දක්වා චලනය වේ. හරි එහෙනම් ඔන්න කොහෙටද යන්නේ කියන එක අපි ලියුවා. දැන් ලියන්න ඕනේ දැන් මේකෙදි පුතේ අහන්න. මේක ලියනකොට චූසන පහරේදී කොයි වෙලේවත් දැන් කලින් මුකුත් වෙලා නැහැනේ. චූසන පහරෙන්නේ වැඩේ පටන් ගන්නනේ. එතකොට අපි ගත්තර පළවෙනි එක අපිට ගන්න බෑ. කලින් මුකුත් වෙලා නැහැ. පිටාර පහර වෙලා නැහැනේ.
පිටාර පාද මෙතන ලියා ගන්න යන්නේ. පිටාර පාදේ පස්සේ චූසන පාද තමයි වෙන්නේ 70 කතාව. ඒ වුණාට කත පළවෙනි එකකින් නා ලියා ගන්නකොට අන්තිම එක ගැන කියන්නේ නැහැ. ඒතර පළවෙනි එක අපිට ලියන්න බෑ චූසන පාදේ. එහෙනම් අපිට ගන්න බෑ මෙතනදී මොකද්ද ඊට කලින් උනේ කියලා. හරි. එහෙනම් ඔන්න ඉස්සලාම පිස්ටනය අපි ලිව්වා එහෙනම් TDC සිට BDC දක්වා ගමන් කරනවා. කවුළු දෙක මාරු වෙන්න පුළුවන්ද කියන්නේ මොකද? ඒ කියන්නේ මේ ඇදලා තියෙන විදි මාරු වෙන්න පුළුවන්. මේ පැත්තෙන් ඔය ඇදලා මේ පැත්තෙන් මේ වෙන්න පුළුවන්. හැබැයි චූසන කවුලෙන් විතරයි ඇතුලෙන් තෙල්ලෙන්නේ. හරි. අපි ලියමු කවුළු දෙක කියලා දැන් ලියන්න. සමහර ඒවා පුතේ චූසන කවුළු මේ පැත්තෙන් අදින්න පුළුවන්. ප්‍රශ්නේ නැහැ. මේක අදින එක කොයි විදිහට අද්දත් අවුලන්නේ නැහැ. හරි. ලියන්න ඊළඟට. දැන් ඔන්න අපි එකක් ලිව්වා. දෙවෙනි එක අපි ලියමු කපාට ගැන නේ. ලියන්න. චූසන කපාටය ඇරියට චූසන කපාටේ ඇරියට මෙහෙම කැතයි නම් ලියන්න විවෘත වැත කියලා ලියන්න ඕනේ. චූසන කපාටේ ඇරියට පිටාර කපාටය වැසියට. චූසන කපාටේ ඇරියට පිටාර කපාටේ වැසියට. හරි ඔන්න කපාට දෙක ඉවරයි. ආයෙ අර එන්න හැලී වෙන මොකුත් ඕනේ නැහැ. වැල් බයිලා ඕනේ නැහැ පුතේ පාඩම් වලදී. ඔය පොයින්ට් ලියන්න එතකොට ලකුණු ටික ගෙඩි පිටින් හම්බ වෙනවා. ඔයාලා මාකින් ස්කින් එකක් අරන් බලන්නකෝ. ඔය කට්ටිය හෙන්න කයිවාරු ගහනවා තමයි. ඔයාලා මාකින් ස්කින් එකක් ගන්න. 2015 2020 2015 16 17 18 20 තියෙන පේපර්ස් වල මාකින් එක අරන් ඒ කියන්නේ ගුරුවරු ලකුණු දෙන කොලේ ගන්නකෝ. ඒක වලට දාලා දෙනවනේ එළියට. හරිද? ඒක ඒ ටික අරගෙන ඔයාලා බලන්නකෝ මේ කියන කතාවදී මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක ඔයාලට තේරෙයි. පුතේ චූසන කවුළු තමයි ලොකු. කවුළු දෙක වෙන වෙනවනම් චූසන කවුළු ලොකුයි. ඒ කියන්නේ ඇතුළට තෙල් වැඩිපුර ප්‍රමාණයක් එවා ගන්න ඕනේ. හොඳට සම්පීඩනය වෙන්න තෙල් ඇතුළට එන්න බෑ. එහෙම චූසන කවුළුවේ සිදුර ලොකුවට අපි දානවා. පිටාර කවුළුව පොඩියට දානවා. සමහර ඒවායේ කවුළු තුනක් එනවා. තුනක් ආවම කවුළු දෙකක් චූසන එකක් පිටාර. පිටාර වලට අඩු තැනක් තමයි අපි හැම වෙලේම දුම් ටික ඩක් ගාලා යනවා. ඇතුළට තෙල් තමයි වැඩිපුර එවා ගන්න ඕනේ. සමහර ඒවාට කවුළු හතරක් එනවා. හතරක් ආවම දෙකක් චූසන දෙකක් පිටාර. හරි. එහෙම තමයි යන්නේ. හරි. දැන් ඒකත් හරි. එහෙනම් ඔන්න අපි එකක් ලියුවා මේකක් ලියුවා. දැන් තව එකයි තියෙන්නේ. ක්‍රියාවලිය ලියන්න. පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් 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 චූසන කවුළුව හරහා චූසන කවුළුව හරහා චූසන කවුළුව හරහා ඉන්ධන වාත මිශ්‍රණය දැන් ඔන්න ඉන්ධන කියන එකට ඔයාලට මෙතන කෙලින්ම පෙට්‍රල් කියලා ලියන්න පුළුවන් ඈ YouTube අප්ලෝඩ් කරන්න මේක හරි අප්ලෝඩ් කරනවා ආයෙ බෑ මේක අප්ලෝඩ් කරන්න චූසන කවුළුව හරහා ඉන්ධන වාත මිශ්‍රණය නැත්නම් පෙට්‍රල් වාත මිශ්‍රණය කිව්වත් හරි ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිමේ සිලින්ඩරේ දහන කුටීරය තුලට පැමිණෙයි. සිලින්ඩරයේ දහන කුටීරය තුලට පැමිණෙයි. දහන කුටීරය තුලට පැමිණෙයි. හරි. 21 පුතාලා ඉන්නවා නම් ජීවිතේ හම්බෙන පොඩිම නෝට් එක වෙයි සිව්පහර එන්ජිමට මම දෙන්න නෝට් එක. අන්න මේනවල වල එන්න හැලිලිය දෙවි. එන්ජිමේ මෙම චලිතයේ හේතුවෙන් ඉන්ධන වාත මිශ්‍රණය චූසන කවුළුව හරහා සිලින්ඩරයේ
දහන කුටීරය වෙත පැමිණෙයි. දහන කුටීරය වෙත පැමිණෙයි. දහන කුටීරය වෙත පැමිණෙයි. මෙම ක්‍රියාවලිය චූසන පහර වේ. මෙම ක්‍රියාවලිය චූසන පහර වේ. පිස්ටනේ ග්‍රීස් ගහන්න නැහැ කොහෙවත්. පිස්ටනේ ග්‍රීස් ගහන්න නැහැ පුතේ. ග්‍රීස් නෙවෙයි මට මේ ලුබ්‍රිකන්. ඒ කියන්නේ මේ අපි කතා කරන ඔයිල් ගහන්නේ. ග්‍රීස් කොහෙවත් ගහන්න නැහැ. පිස්ටනේ ග්‍රීස් ගියා ඔයිල් වෙනවා කොහෙ පිස්ටන්. ඔයිල් තමයි ඇතුලේ ගන්න පිස්ටන් එක. හරි. පුතේ ගෲප් එකේ link එක ඕන අයට මෙන්න මේ උඩ නම්බර එක තියෙන්නේ. මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලව සෙට් කරගන්න. හරි. වෙන කුණු හරප වැල් බයිලා මොකුත් ලියන්න එපා සිව් පහට. ඒවට ඔයාලි ඔච්චරයි සිව් පහට ලියන්න ඕනේ. කියන්නේ වෙන දේවල් ලියන්න ඕනේ නැහැ. පිට්‍රන් රින් ගැන ආයේ මේ පරිමාණ බාධ ගැන ඒව වැඩක් නැහැ. ඔච්චරයි මේක ලියන්න තියෙන්නේ. හරි. මම මේ කියන දේවල් බොරුයි කියලා කවුරු හරි කියනවා නම් ඔය අකා ඔය කියන්නේ බොරු ඔව්වා නෙමෙයි මෙව්වා තමයි ගන්නවන්න ඕන කියලා කවුරු හරි කියනවා නම් 2015 මේ ගන්න ආවා. 16 හරි 17 හරි මොකක් හරි එකයි මේ ගන්න ආවා. 20 19 හරි 20 හරි ආයේ මේක ආවා. දෙපාරක් හරි තුන් පාරක් හරි මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා විභාගෙට. ඒ විභාගෙට ආපු අවුරුදු දෙක තුනේම හරි උත්තර පත්‍රය තියෙනවා. දැන් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ගුරුවරුන්ට දුන්න උත්තර පත්‍රය. අන්නේ උත්තර පත්‍රය අරගෙන ඒක ඔය ගාන පෙරලගන්න. එල්ලගෙන බලන්න. මම මේ කියපු කරුණ වලට අමතරව තව එකම කරුණක් හරි තියෙනවා නම් මට කෝල් එකක් දාන්න. සර් රාම් තව මෙච්චර එකක් තිබ්බනේ සර් කියන. පුතේ දැන් අවුරුදු 8ක ඉඳන්නේ කරන්නේ. අද ඊ ඇවිල්ලා නෙවෙයි. අර මේ ප්‍රශ්න දැන් කටපාඩම් කරලා තියෙනවා. අවුරුදු ගානක ඉඳන් ඇවිල්ලා කොහොමද ළමයිට දෙන්න ඕනේ මේක ලේසියෙන් මතක තියාගන්න ඕනේ ළමයිට කොහොමද කියලා අපි දේවල් හදලා තියෙන්නේ. මේ තියෙන අපි එහෙම හදපු දේවල්. හරි. මේව හම්බෙන්නේ අපි ගාවට ආවොත් විතරයි. මොකවත්ම දන්නේ නැති මැක්ස් කළා අවුරුදු දෙකම කෙලවෙච්ච මාස 4න් අපි ගොඩ දාලා රෑන්ක් කරලා පෙන්නලා දිනවා කෑගල්ලේ. හරි. රෑන්ක් දාලා දිනවා කෑගල්ලේ මගේ ඉන්න දරුවෝ ඕන කෙනෙක් දන්නවා ඉන්න කට්ටිය කෝල් එකක් දාලා අහන්නේ. මේ සර් කොහොමද මේව කරේ කියලා. මොකුත්ම දන්නේ නැතුව අවුරුදු දෙකක් ෆේල් වෙලා. මැක්ස් කළා සබ්ජෙක්ට් 3ම ඩවුන්. හරි. තුන්වෙනි පාර හොඳටම ගොඩ. හරි. ඊටි වලට ඒකුත් දාලා ඒකින්ද මේ උණ්ඩ මාස 4න් කරන්න පුළුවන් නම් බල සබ්ජෙක්ට් එකේ දැන් ගොඩක් කල් ඉඳන් ඇදිලා ඉන්නේ. බලට අනිවාර්යෙන් කරන්න පුළුවන් මේක. වෙනසකට තියෙන්නේ ඔයාලට සබ්ජෙක්ට් එක දෙන විදිය සහ ඔයාලගේ සබ්ජෙක්ට් එක ආවර්ධන විදිය. මගේ පන්තියේ ගොඩක් අය කියන්නේ මොකද්ද? එකම දේ. සර්ගේ පන්තිය අහගෙන ඉන්න ආසාව. මේ දේවල් හොඳට මතක හිටිනවා. ආයෙ පාඩම් කරන්න ඕනේ නැහැ සර්. ඔය ටිකනේ කියන්නේ. හරි. එහෙනම් මම මොකද්ද අනික් ගුරුවරුන්ට වඩා කරලා තියෙන්නේ? මම අනික් ගුරුවරු උගන්වන සිලබස් එක නෙවෙයි උගන්වලා තියෙන්නේ. ඒකම තමයි පුතේ. මම උගන්වන එකම නෙවෙයි ගුරුවරු උගන්වන්නේ. ඒකම තමයි. තියරි වල පොඩි හරි වෙනසක් තියෙනවද? නෑ ඒ ටිකමයි. මොකද්ද වෙනස? මම ඔයාලට මේක දෙන විදිය විතරයි වෙනස. මම මේක හැම වෙලේම ප්‍රායෝගිකව දෙන්නේ ප්‍රැක්ටිකල් කරලානේ ඔයාලා ඔළුවට දාන්නේ කතන්දර කරලා ඔළුවට දාන්න. හරි. එතකොට මේක හරි ආසාවෙන් ඔයාලට අහන් ඉන්න පුළුවන්. මම කතා කරනකොට කොහෙවත් මගේ නවතින්න නෑනේ. මං කාකියක් පටන් ගත්තා නම් ඉවර වෙනකම් හරි ලස්සනට කියෝගෙන යනවා. හරි. එහෙම නැතුව පැන හරිද එහෙම නෑ. හරි. ඒ හින්දා ඔයාලට මේ මං කියන දේවල් නිකන් අර අමෘතය වගේ තේරෙනවා. හරි. තව මං අතින් මොකෙන බොම් වැඩක් වෙනවා. ඔක මගේ තියරි පන්ති වල හරියට වෙන වැඩක්. මං අතින් වෙන හැම තක తీරු බොම් වැඩක්. ඕක මට හදාගන්න කියලා ගොඩක් අය කියනවා මට ඒක හදාගන්න තාම බැරි වුණා. ඒ මං අතින් වෙන බොම් වැඩේ තමයි දැන්
අනික් ගුරුවරු හෙන්න අමාරුයි BT කියන්නේ පට්ට අමාරුයි මේව ලේසියෙන් කරන්න බෑ මේව හරි අමාරුවෙන් කරගන්න ඕනේ මේ භාවනාවක් වගේ පාඩම් කරන්න ඕනේ කියලා මේකට මාර බයක් ඇති කරනවානේ ඒ බය මගේකට ආවම මාර විතර රිලීස් වෙනවා අප්පා මේ පිස්සුනේ ගෙලලා තින්නේ මේ මෙව අමාරු නෑනේ මේ එන ලේසිනේ කියලා එනවා කට්ටියගේ ඔළුව වලට මාර අයිඩියා එකක් ඒක ඇවිල්ලා ටික දවසක් යනකොට උන්ට අමතක වෙනවා මේ ඉන්නේ මගේ පන්තියේ කියලා එතකොට මොකද වෙන්නේ හරි මොකද වෙන්නේ එතකොට අම්මට සිරි මේ පට්ට ලේසි මේක මේ එහෙම මහන්සි අමාරු නෑ අපිට මේක කරන්න ගියා මේ ගේමක් නෑ කියලා අන්න දැන් භූතය වගේ වෙන්න යනවා දැන් පිස්සු ගෙලින්න යනවා හරිද වෙන ප්‍රශ්න යනවා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් වෙන පන්ති වල නම් අමාරුවෙන් දඟලනවානේ එතකොට අප්පට සිරි එන්න මේ අකා යන්න ඕනේ අපි යන්න වෙන කායය කියලා ඕන් යනවා කඩාගෙන යනවා වෙන කොහෙද ඇයි දැන් මං අර ලේසි රියක් දුනා මුන්ට හිත සබ්ජෙක්ට් එක ලේසි කියනනේ ඒ ගියාට පස්සේ තේරෙනවා අප්පා ඉවරයි ඔක්කොම ඉවරයි කියලා ඊට පස්සේ මෙහෙන්නත් බෑ එහෙ යන්නත් බෑ ඉන්නවා තබ්බීර වෙලා හතර බීලි කරගෙන හරි එහෙම නෙමෙයි මම කියන්නේ ඉතින් මට සමහර අය කියනවා මේ මේක ලේසියෙන් ගන්නන්න එපා මම බය කරලා උගන්නන්න නැත්තම් ළමයි ටිකයි කියලා අනේ පිස්සුනේ පුතේ ලේසියෙන් ගන්න තියෙන්නේ මොන මගුලටද බය කරලා උගන්නන්න අනේ චූටි උන්ට නම් බය කරලා උගන්නේ නැහැ කාය ගහනවා අරකයි මේකයි කය නැත්තම් බිල්ල එනවා ඔව්වා කියලා දැන් ඔබලා ලොකුයිනේ මේක ලේසියෙන් කරලා ඔබලා ගොඩ දාන එකනේ කරන්න ඕනේ ඒ හින්දා මේ ඒක වැඩි අර සිවිල් ක්ලාස් එකේ වීඩියෝස් ගන්න පුළුවන් 2022 අය ආවොත් පන්ති වලට සිවිල් වල ඔක්කොම වීඩියෝස් ටික මුල් ටික තියෙනවා එඩිට් ගන්න පුළුවන් ඔව් ඒ කියන්නේ යාළුවට නැත්තම් මම 23 ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් විදිහට දේවල් හදලා දෙනවා ඈ හරි අපි යන්නේ ඊළඟ එකට යන් දෙවණිය දැන් මම ටියුෂන් බාර ලියවනේ දැන් ටියුෂන් බාර ලියපු ඕන කෙනෙකුට මේ දෙන පාරවල ඔක්කොම ලියන්න පුළුවන් හරි බෑ කියලා කියනවනම් හරි අද උදේ ඉඳන් මාත් එක්ක අද ඉඳන් මේ පැය දෙකේ තුනේ මාත් එක්ක කියනවා ඔයාලට දැන් ලියන්න පුළුවන් ටියුෂන් සම්පීර්ණ පාර හැබැයි මම සම්පීර්ණ පාර ලියන්න දෙන්නේ නැහැ මම ලියනවා දැන් ඔයාලට තනියෙන් ලියා ගන්න පුළුවන් කියලා පොඩි ආත්ම විශ්වාසයක් ඇවිල්ලා ඇයි මම කරුණු හතර ලියා දුන්නා ඒ කරුණු හතර විතරයි නමුත් නැහැ හරි එහෙනම් ලියමු කරුණු හතර මේක දැන් මේකෙන් මොකද්ද අන්න මේකට කලින් වෙච්ච පාරක් තියෙනවා පුතේ ඒක ලියලා අනිවාර්යෙන් පටන් ගන්න ඒකට වෙනම ලකුණක් ඇඩ් වෙනවා ලියමු එන එක චූසන පහර දෙයන් ඉස්සර සම්පීර්ණ පහර දෙවෙනි එක මාතෘකාව ලියන්න සම්පීර්ණ පහර අපි ලියන්නේ සිව් පහර පෙට්‍රෝල් එන්ජින් කියන්නේ සම්පීර්ණ පහර ලියන්න සම්පීර්ණ පහරට ලියන්න චූසන පහර අවසන් වූ පසු චූසන පහර අවසන් වූ පසු චූසන පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වේ චූසන පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වේ චූසන පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වේ සම්පීඩන පහර ආරම්භ වේ දැන් කොහෙද යන්නේ කියලා ලියමු දෙවෙනි කරුණ විදිහටම ලියන්න ඕනේ ඔය ලියනකොට හැල්ලක් ලියන්නද ඕන කරුණ විදියට ලියන්න ප්‍රශ්නයක් නැහැ හරි ලේසි බලන සර්ලට ලකුණු දෙන්නත් එන්න ලේසි පුතේ කරුණ ටික තියෙනවා දීගෙන යන්න තියෙන ලකුණු ටික ලියමු දැන් කොහෙද කොහෙද යන්නේ පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි BDC සිට TDC දක්වා ගමන් කරයි. හරි. BDC සිට TDC දක්වා ගමන් කරයි. තුන්වෙනි කරුණ දැන් අපි කරුණ දෙකයි දැල්ලනේ. තුන්වෙනි එක කපාට ගන්න ලියමු. චූසන සහ පිටාර කපාට දෙකම 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 වැසී ඇත හරි ඊළඟ දැන් මොකද්ද
එකක් හරි දෙකක් හරි තුනක් හරි අන්තිමේ මොකද්ද වෙන්නේ ගැල්ලිය මොකද්ද වෙන්නේ හැම වෙලේම දාන්න එතන මෙන්න මේ කෑල්ල පිස්ටනේ මෙම චලිතය හේතුව නේ එකපාර පටන් ගන්න තේරෙන්නේ නැහැ නේද මම දන්නවා හරි එකපාරට පටන් ගන්න තේරෙන්නේ නැහැ අප්පාට සිද මොකක් කියලාද පටන් ගන්න මේක කියලා තේරෙන්නේ නැහැ ඒ තේරෙන්නේ නැත්නම් මම පුතාලා දුලා හැමෝම දාන්න එකපාරටම ඕක් ගාලා පටන් ගන්න ඕනේ දාන්න පිස්ටනේ මෙම චලිතය හේතුවයි ඇත්තට ඒක නේ පිස්ටනේ මෙම චලිතය හේතුවෙන් ඉඳන් මේක වෙන්නේ කියලා වැඩේ පටන් ගමු කියන්නේ නම් ඊළඟට පිස්ටනේ මෙම චලිතය හේතුවෙන් පිස්ටනේ මෙම චලිතය හේතුවෙන් පිස්ටනේ මෙම චලිතය හේතුවෙන් පිස්ටනේ මෙම චලිතය හේතුවෙන් දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය උදේ මෙසේජ් මොනවා හරි කියනවා නම් වීඩියෝ එක දැම්මම ලියා ගන්න පිස්ටනේ තුල ඇති දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වේ හරි සම්පීඩනය වේ ඔන්න ආයි කියනවා මම සම්පීඩන පාර ලියා ගන්න බැරි කවුරුද දෙයක් ඉන්නවා මෙන්න ලියා ගන්න අය අමතක වෙච්ච මේ බැරි වෙච්ච කෙනෙක් හරි ඔන්න සම්පීඩන පාර ආයි මම කියනවා ඉස්සලාම ලියන්න ඕනි ඉස්සල එක මොකද්ද චූසන පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වේ පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි චූසන කපාටය සහ පිටාර කපාටය දෙකම වැසී ඇත පිස්ටනයේ මෙම චලිතය හේතුවෙන් දහන කුටීරය තුල වූ ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනයකට ලක්වේ මෙය සම්පීඩන පහරයි මෙහෙමත් හොඳට ගියා දේලා ඉතින් සිව් පාර බැයි නම් පුතේ බෑම තමයි හරි මෙච්චරත් හොඳට ගියා දේලා ඉතින් අනේ මන් දන්නේ නේ හරි ලියන්න බල පහර හරි බලමු හරි ලියන්න අපි තුන්වෙනි පාර ගැන ලියමු ඉස්සලාම දැන් පටන් ගන්න දැන් මම ඕනේ අනේ දැන් මම සර් පුතේ ගුරුවරයෙක් කියලා කියන්නේ ඔයාලට පාර පෙන්නන කෙනෙක් විතරයි ඒ පාරේ අනේක ඔයාලා කරන්නේ හරි ඒක තමයි ඔයාලා කරන්නේ හරි ලියන්න පළවෙනි කියනවා සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ හරි පළවෙනි ලියන්න සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ දෙවෙනි එක පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි සම්පීඩන ලිවන්නේ පළවෙනි එක සම්පීඩන පහර එහෙමනේ ලියුවේ මොකද ලිව්වේ සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ කියලා නේද මම ලිව්වේ වෙන මොනවාරි මොනවහක් ලිව්වද දන්නේ නැහැ මේවලත් කතා කරලා ඉඳලා එහෙම නේද මම ලිව්වේ ඒක පළවෙනි එක සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ එහෙම ලිව්වේ වෙන මොනවාරි මම ලිව්වේ නැහැ නේ ඔව්නේ හරිනේ මම බය වුණේ පුලිගු පේනෝ පුතේ ස්පාර්ක් ප්ලග් එකට සිංහලෙන් කියන්නේ පුලිගු පේනවා හරි ලියන්න එනවන පළවෙනි එක බල පහර සම්පීඩන පහර ආරම්භ වූ පසු අවසන් වූ පසු බල පහර ආරම්භ වේ පිස්ටනේ TDC සිට BDC දක්වා ගමන් කරයි ලියමු ඊට පස්සේ මොකක්ද ගැනද
ඊට පස්සේ ලියන්න පුතේ කවුළු දෙක ගැන ලියන්න. කවුළු දෙක මොකක්ද කියලා ලියන්න. කවුළු දෙක ඒක තමයි. හරි ඊළඟට ලියන්න කවුළු දෙක ගැන. චූසන සහ සම්පීර්ණ කවුළු දෙකම වැසී ඇත. චූසන සහ හරි චූසන සහ පිටාර කවුළු දෙකම වැසී ඇත. පුතේ මම ඔය සමහර දේවල් කියන්නේ මේ ඔයාලා අහන ප්‍රශ්න ටික දිහා බලලා. දැන් ඔයාලා ප්‍රශ්න සමහර අය අහනවානේ මම අහන වැදගත් වෙන ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්නේ සහ සමහරක් තැන්වලදී කියන්නේ. අනික දැන් මෙතනදී මම ගැන ඔයාලට කිව්වේ නැත්තම් ඔයාලා දන්නේ නැහැ නේ එතනින් එහාට මම මේ වැඩේ කරයිද කියලා. හරි ඒ හින්දා තමයි එහෙම ඇලෙන්න ඔයාලගේ සබ්ජෙක්ට් එකට බාධාවක් කරගන්නේ නැහැ ඒක. මේක නෙච්චර හිතන්න බෑ. හරි කවුළු කියලා කියන්න පුළුවන්. මම කවුළු කියලා කිව්වේ නැද්ද? චූසන සහ පිටාර කවුළු දෙකම වැසී ඇත. චූසන සහ පිටාර කවුළු දෙකම වැසී ඇත. කවුළු කිව්වත් හරි කපාට කිව්වත් හරි ඈ. හරි. එහෙනම් ආයෙත් මතක් කරනවා දැන් ලියවන්න බැරි කෙනෙකුට සම්පීර්ණ පාර අවසාන උපසු බල පහර ආරම්භයේ පිස්ටනයේ TDC සිට BDC දක්වා ගමන් කරයි. චූසන සහ සම්පීර්ණ කපාට දෙකම වැසී ඇත. හරි. චූසන සහ සම්පීර්ණ කපාට චූසන සහ පිටාර සම්පීර්ණ සෝරි. චූසන සහ පිටාර කපාට දෙකම වැසී ඇත. සම්පීර්ණ කතාවෙන් කිව්වේ නෑ හදාගන්න. මම මේ කතා කරලා ඉන්නකොට ඔය කියනවා. චූසන සහ පිටාර කපාට දෙකම වැසී ඇත. ඔන්න දැන් ලියමු. පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟුවක් ආධාරයෙන් පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟුවක් ආධාරයෙන් පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟුවක් ආධාරයෙන් දහනය කෙරේ. දහනය කෙරේ. දහනය කෙරේ. දහනය කෙරේ. දහනය නිසා ඇතිවන තාප ශක්තිය හේතුවෙන් දහනය නිසා ඇතිවන තාප ශක්තිය හේතුවෙන් දහනය නිසා ඇතිවන තාප ශක්තිය හේතුවෙන් ඇතිවන බලය තාප ශක්තිය හේතුවෙන් ඇතිවන බලය දහනය නිසා ඇතිවන තාප ශක්තිය හේතුවෙන් ඇතිවන බලය පිස්ටනයේ උඩ මුහුණතට ලබා දී 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 පිස්ටනය TDC සිට BDC දක්වා පිස්ටනය TDC සිට BDC දක්වා පිස්ටනය TDC සිට BDC දක්වා
තල්ලු කර හරි. TDC සිට BDC දක්වා තල්ලු කර හරි. තල්ලු කර හරි. TDC සිට BDC දක්වා තල්ලු කර හරි. එතන පුතේ තරුවක් දාලා ලියන්න වෙන පාටකින්. තරුවක් දාලා වෙන පාටකින් ලියන්න. එන්ජිමේ බලය නිපදවන එකම අවස්ථාව. එන්ජිමේ බලය නිපදවන එකම අවස්ථාව බල පහර වේ. එන්ජිමේ බලය නිපදවන එකම අවස්ථාව බල පහර වේ. හරි. තරුවට පල්ලෙන් ලියන්න. එන්ජිමේ සිව් පහර ක්‍රියාවලියේ එන්ජිමේ සිව් පහර ක්‍රියාවලියේ එන්ජිමේ සිව් පහර ක්‍රියාවලියේ ඉතුරු පහරවල් තුන සඳහා බලය ලැබෙන්නේද මෙම පහර මගිනි. බලය ලැබෙන්නේද මෙම පහර මගිනි. බලය ලැබෙන්නේද මෙම පහර මගිනි. හරි. තරුව දාලා ලියන එක ලියන්න. මොන්නේ නම් ආයෙ කියනවා මේ තරුව දාලා ලියපු එක ලියුත් තේරුණලු කට්ටියට. තරුව දාලා ලියන්න. එන්ජිමේ බලය නිපද වෙන එකම අවස්ථාව බලපහර වේ. එන්ජිමේ බලය නිපද වෙන එකම අවස්ථාව බලපහර වේ. එන්ජිමේ බලය නිපද වෙන එකම අවස්ථාව බලපහර වේ. හරි. ඊට යටින් ලියන්න කියලා කිව්වේ සිව් පහර ක්‍රියාවලියේ ඉතුරු පහරවල් තුන සඳහා සිව් පහර ක්‍රියාවලියේ හරි. සිව් පහර ඉතුරු ක්‍රියාවලි තුන සඳහා බලය ලැබෙන්නේද ඉතුරු ක්‍රියාවලි තුන සඳහා බලය ලැබෙන්නේද මෙම පහර මගිනි. මෙම පහර මගිනි. මෙම පහර මගිනි. මෙම පහර මගිනි. මෙම ක්‍රියාවලිය බල පහරයි. මෙම ක්‍රියාවලිය බර පහරයි. හරි. හරි. අපි ලියමු අන්තිම පහර ගැන. ලියන්න අන්තිම එක ලියන්න පුතේ පිටාර පහර. හරි. දැන් ඉතින් ආයි සම්මත ජාතිරත් අමතක වෙන්නේ නැහැ නේද? සිව් පහර. ආයේ ඔයාලට පුතේ උඹලගේ පොඩි එකෙක් ඊටී කරන කාලේ වුණා. හරිද? උඹලට සිව් පහර ගියා දෙන්න පුළුවන් තරමට මේක පාඩම් නේද? හරි. පුතේ දේවල් පාඩම් කරන්න හදන්න එපා. ඔළුවට දාගන්න. එතකොට දේවල් කර හැකියි. හරි. දැන් මෙහෙම හිතහල්ලකෝ. උඹලා ජීවිතේට පොල් ගන්න නැතුව පොල් ගාන එක ගැන තියරි නෝට් එකක් කඩපාඩම් කරනවා. හරි. පොල් ගාන නැතුව ජීවිතේට පොල් ගාන දන්නෙත් නැහැ, ගාන්නෙත් නැහැ, මොකුත් නැහැ. එන්න පොත් ගානක තියෙන තඩි තියරි නෝට් එකක් පාඩම් කරනවා. පොල් චූටියට ගාන්නේ කොහොමද, ලොකුවට ගාන්නේ කොහොමද, තලයේ ගාන්නේ කොහොමද, තලයේ ලොකු පොඩි උනේ කොහොමද, ඔය හෙන්න නෝට් එකක් පාඩම් කරනවා. හරි. බන්දලා දෙනවා ඔයට හරි කෙල්ලෙක් කියලා හිතන්න. උඹලට ජීවිතේට පොල් ගන්න පුළුවන්. උඹලා බන්දලා දෙනකොට උඹලගේ අම්මලාට වෙනව මොකක්ද? අර පොල් ගන්න පාඩම් කරපු නෝට් එක දිනව නේද? අන්න ඒකත් උඹලත් එක්ක යවන්න.
එහෙම වෙන්න එපා සබ්ජෙක්ට් වලදී. සබ්ජෙක්ට් වලදී පුතේ මේ දේවල් ඔළුවට දාගන්න. හදවතට දාගන්න. එහෙම නැතුව මේ පොත් වලට දාගන්න එපා. වැඩක් නෑ. පොත් ඔයාලගේ නෙමෙයි. හරි. පොත් ඔයාලගේ නෙමෙයි. පොත් වල ඔයාලගේ ඇඟේ ඇතුලේ කෑල්ලක් නම් හાર્ඩ් ඩිස්ක් එක වගේ මෙහෙන් අරලා ඒ පොත දාලා වහලා දාන්න පුළුවන් නම් අන්න හරි. වෙන කොහෙ තැනක මෙමරි ලෝඩ් කරත් ඒ මෙමරි ඔයාලගේ නෙමෙයි. ඒ පොත නැති වුණොත් ගම් වතුරට ගියොත් දිය වුණොත් ඒ පොතෙන් වැඩක් නැහැ. එතකොට මේ පොතේ දේවල් තිබ්බා කියලා පොතක තියෙන දේවල් කොහොමද අපිට ඔළුවට එන්නේ? පොතක ලියලා මොනවා හරි තියෙන දේවල් කෙලින්ම අපේ ඔළුවට එනවනම් අපිට මොනව කරන්නද? පුස්තකාලයට ගිහිල්ලා මොකද කරන්නේ? දෙපාරක් කරගුණා නම් ඒ ඔක්කොම ඔළුවට ඇවිල්ලා. කිසි කරදරයක් නැහැ නේ ඉගෙන ගන්න. හරි. ඉතින් එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙම කරන්නත් එපා. මගේ සබ්ජෙක්ට් එක නම් එහෙම කරන්න එපා. එහෙම කරොත් ඔයාලා කවදාවත් මේ සබ්ජෙක්ට් එක ගොඩ යන්නේ නැහැ. අඩුම ගානේ මේ සබ්ජෙක්ට් එක හදපු එකේ අරමුණවත් ඉෂ්ට වෙන්නේ නැහැ මොකද. මේ සබ්ජෙක්ට් එක හදලා තියෙන පුතේ තවත් මේ අර පොත්ගුල්ලෙක් නිර්මාණය කරනු නෙවෙයි. හරි. මේක හදලා තියෙන්නේ ප්‍රායෝගික දෙයක් ඉගෙනගෙන ඒ දේ හරියට කරලා දෙන්න. හරි. හරි. අපි දැන් යන්නේ නම් අන්තිම කෑල්ලට. දවසට පාඩම් කරන වෙලාව ගන්න එපා. දවසට දේවල් ඔළුවට දාගන්න වෙලාව ගන්න. දේවල් දවසට තේරුම් ගන්න වෙලාව ගන්න. අන්න ඒක උදාහරණ. හරි. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පුතේ ඒ දේ ඔළුවට දාගෙන තේරුම් කරගන්න නැත්නම්. මගේ රිවිෂන් වල තියරි පන්තිවල උගන්වන්නලා වැඩි කරලා තියන්නේ. මං උගන්වන පැය 8ේම කරන්නේ මෙහෙම දේවල් ඔළුවට දාන එක. එතකොට මේ පැය 8 හරියට ඔයාලා පාඩම් කරන පැය 100කට කමානවා. හරි. ඔයාලා පැය 100ක් පාඩම් කරලවත් ඔයාලට ගන්න බැරි තරම් දේවල් සෙට් එකක් මං මේ පැය 8ට ඔයාලගේ ඔළුවට දානවා. 8 නේ 9. අපි ලියමු අන්තිම පහර පිටාර පහර. ලියන්න. බල පහර අවසන් වූ පසු පිටාර පහර ආරම්භ වෙයි. බල පහර අවසන් වූ පසු පිටාර පහර ආරම්භ වෙයි. මම මේක ලස්සන වීඩියෝ එකක් පෙන්නනවා පුතේ ලබන සතියේ පෙන්නන්න අද පෙන්නන්න ගියොත් මේ දැන් YouTube live එකෙන් සෙට් වෙලා ඉන්න තුල පුතාලට කෙල වෙනවා. මොකද අපි පෙන්නන්න තියෙන වීඩියෝස් ගොඩක් ඒවා කොපිරයිට් වදිනවා. ඒතර අපිට පෙන්නන්න අවසර හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපි මම ලබන සතියේ මේ අද දාන්නම් ලින්ක් ටික. මේකට සම්බන්ධ වීඩියෝ වල ලින්ක් දාන්නම් ඔයාලට. හරි. එතකොට ඒ ලින්ක් ටික බලන්න. එතකොට ඔයාලට මේ පාඩම අප්ලෝඩ් කරනවා නම් ඉන්ටර්නෙට් එකට YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඒ අප්ලෝඩ් කරන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ අදාළ පාඩමට ගැලපෙන වීඩියෝස් වල ලින්ක් ටික. එතකොට ඒවෙන් ගිහලා ඔයාලා ඒ ලින්ක් ටික බලන්න. එතකොට හොඳ තේරෙනවා. හරි. එහෙනම් ඔන්න ලිව්වා අපි බල පහර අවසන් වූ පසු පිටහර පහර ආරම්භ වේ. පළවෙනි එක හරි. දෙවෙනි එක මොකද්ද? මොනවද ඇරිලා වෙලා තියෙන්නේ? චූසන කපාට ය වැසී ඇත පිටාර කපාටේ ඇරී ඇත. චූසන කපාටේ වැසී ඇත පිටාර කපාටේ ඇරී ඇත. ඊළඟ එක ඊළඟ කොහෙද යන්නේ? BDC සිට TDC දක්වා ගමන් කරයි. 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 ඉෂ්ටනේ. දැන් දාමු අපි අර තුරු මොකක්ද? පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් පිස්ටනයේ මෙම චලිතයේ හේතුවෙන් දහනය වූ වායුව
දහනය වූ වායුව පිටාර කවුළුව හරහා සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කර බාහිර පරිසරය වෙත මුදා හරින. සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කර බාහිර පරිසරය වෙත මුදා හරින. 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 මෙම ක්‍රියාවලිය පිටාර පහරයි. හරි. දැන් කියන්නකො සිව් පහර අමාරු. ඔච්චර රේසි රිව් පහරක් නේද? අච්චර අමාරුවෙන් පාඩම් කරේ. හරි. ඕක කොච්චර ලේසිද කියලා දැන් තේරෙනවද? ඒක තමයි අපේ පන්තියේ කියන්නේ. ඒ මහොත් අනිවාර්යෙන් ඔයාලගේ මුළු ED සිලබස් එකම මම ඔච්චරට වඩා ලේසියට කියන්නේ. ඒ හින්දා මේ ඒකයි මගේ වෙනස. අනිත් අයත් එක්ක මම වෙනස් එතනදී විතරයි තියෙන්නේ. අනිත් නැත්තම් ඉතින් හැමදේම ගණනේ මේ විදිහට යන්නේ. වෙනසකට තියෙන්නේ මම කියා දෙන විදි, මම ගන්න උදාහරණ, මම කියන දේවල්, ඔයාලගේ ඔළුවට වැදෙන විදි, ඒ දේවල් සමග. හරි. ඒකෝර අනිවාර්යෙන් ඔයාලා ගොඩ යනවා. හරි. මම දැන් අද වැඩක් දෙනවා. මෙච්චර කල් වැවරුම් දුන්නේ නැහැ. දැන් පෙට්‍රල් මම ලියුවානේ. දැන් ඔයාලා තනියෙන් ඩීසල් ලියාගෙන එන්න ඕනේ ඊළඟ දවසේ එනකොට. හරි. දැන් පුටුවේ නැගිටින්නද ඩීසල් ලියන්න. මම ඩීසල් චුට්ටක් කියලා දෙන්නම්. ඔයාලට ලියන්න වාසු වෙන්න. ඩීසල් එන්ජින් ඇතුළට පුතේ මම ඩීසල් ගැන කියන්නේ. ඩීසල් එන්ජින් ඇතුළට නෑ මේ ඩීසල් කියා දෙනවා. ඩීසල් එන්ජින් ඇතුළට ඉන්ධන වාත තියෙනවනේ. ඉන්ධනෙ නෑ වාතය විතරයි එන්නේ. කොහොම ඔයාලා ලියනකොට ලියන්න ඕනේ දේවල්. ඩීසල් එන්ජින් ඇතුළේ ඉන්ධනෙ ඉන්නේ නෑ වාතය විතරයි දෙන්නේ. ඒතර සම්පූර්ණ ක්‍රියාවලිය අර විතරමයි මේ ධන එකේ ඉන්ධන අයින් වෙලා වාතය විතරක් එන්නේ. ඩීසල් එක. සම්පීඩන පහර ඒ විදිහට වෙනවා මේක ඔක්කොම වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවනේ බලපාරේදී. බලපාරේදී මෙතනදී වැඩ කරන්නේ ඉන්ජෙක්ටර් නොසල් එක. ඒ කියන්නේ ඉන්ධන විදිනයක්. මෙන්න මෙහෙම තමයි රූපේ. මේ වගේ පොඩි ඉන්ධන විදින එක කරන්නේ මෙතන. දැන් මේක ඇතුළේ ඉන්ධන නැහැනේ. දැන් මෙතන බලපාරන්නේ කරේ. මෙතනදී කරන්නේ ඉන්ධන විදින එක. මෙහෙම ඉන්ධන විදින එක කරන්නේ. හරි. හරි. මෙහෙම විදින එක කරන්නේ. එතකොට මෙතනදී වෙන්නේ මෙතනදී සම්පීඩනය කරනවානේ වාතය. මේ සම්පීඩනය කරන වාතය පුතේ මේ ඉන්ධනයේ තියෙන ස්වයංජීවන උෂ්ණත්වයට වඩා වැඩිපුර උෂ්ණත්වයකට වාතය සම්පීඩනය කරනවා. මොනවද මේක ස්වයංජීවන උෂ්ණත්වය කියනවා? එයා විසින් එයා උල ගන්න උෂ්ණත්වය. මේ පාඩම් කරන්න කියලා ඇත්ත දැක්වීම නෙවෙයි. ඒ කියන්නේ මගේ ස්වයංජීවන උෂ්ණත්වය සෙල්සියස් 210 කියලා හිතන්න. සෙල්සියස් 210ක තියෙන එකක් අල්ලපු ගමන් මම එවිලෙනවා. නැත්නම් වටේ තියෙන වායු ගෝලයේ සෙල්සියස් 210 රත් වෙච්ච ගමන් මම එවිලෙන්න ගන්නවා ඕක. අන්නේ උෂ්ණත්වයට තමයි අපි කියන්නේ ස්වයංජීවන උෂ්ණත්වය කියන්නේ. අර ඔයාලා පුරුම් කෑල්ලක් පුතේ අර මෙහෙම ඉරේලිය පොඩ්ඩක් අල්ලලා අවුලවන්නේ ගින්දර නැතුව. ඒක රත් කරලානේ. අන්න ඒ වගේ වැඩක් මේකෙදි වෙනවා. එතකොට අපි මේකෙදි ඉන්ධනය රත් මේ වාතය රත් කරනවා කොච්චරක් වෙනකම් මේ තියෙන එන්ජින් එකේ පාවිච්චි කරන්නේ ඩීසල්නේ. ඩීසල් වල ස්වයංජීවන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් වෙනකම් අපි මේක සම්පීඩනය කරලා එවන්නේ. එළියෙන්ම රත් කරලා තමයි එවන්නේ මේක ඇතුළට. ඔව්. හරි. ඩීසල් වල ස්වයංජීවන උෂ්ණත්වයට වඩා වැඩිපුර රත් කරනවා මේක එවන්නේ.
එතකොට මෙතන තියෙන්නේ රත් වෙච්ච වාතය. සම්පීර්ණය කරලා තියෙන්නේ රත් වෙච්ච වාතය. රත් වෙච්ච වාතයට තෙල් ලියනවා. මොකක්ද වෙන්නේ? රත් වෙච්ච තෙල් දාච්චියක තෙල් දැම්මම මොකද ඉස්සස්සා එනවා. ඒක තමයි මෙතන වෙන්නේ. රත් වෙච්ච ජාතියක තෙල් ලියපු ගමන් ටක් ගාලා එවෙන්න ගන්න. හරි. හීටර් ප්ලග් තියෙනවා. හීටර් ප්ලග් වලින් රත් කරලා තියෙන ඊට කලින්. හරි. එහෙම කරනවා. එච්චරයි. පෙට්‍රල් එක ඩීසල් නැස්සෙන එච්චරයි. ඇතුළට එන්නේ වාතය මෙතනදී තියෙන්නේ පුලිඟු පේනුවක් නෙවෙයි මොකද්ද? ඉන්ධන විදිනයක්. ඉන්ධන විදිනයකින් ඉන්ධන විදිනු ලැබේ. එම නිසා ගිනි ඇවිලේ. එච්චරයි. හරි. වාතය රත් කරන්නේ කොහොමද කියලා දෙන්න. වාතය රත් කරන්න වෙනමතම හීටර් කොයිල් තියෙනවා වෙන. හීටින් ප්ලග්ස් තියෙනවා. හරි. හීටින් කොයිල් වල රත් කරලා තමයි වාතය දෙන්නේ. නැත්නම් වාතය හොඳට සම්පීර්ණය කරලා වත් කරන්න විදි දෙනවා. ඒක ඒදී කියා දෙන්න අපිට. ඒක මෙතෙන් ලොකුට දාලා මම ළමන සතිය කියා දෙනවා. ඒතකොට අන්න එහෙම කරලා මේකට දෙනවා. මෙතන පිට අරනවා. දැන් ඔය රූප සටහන ඇදලා පන්ති ඉවර කරාට පස්සේ පුටුවෙන් නැගිටින්නේ ඔය ඩීසල් වල තියෙන එක ලියලා ඉවර වෙනවා. අර අපි කියා දුන්න විදියට. හරි. තෙල් රත් වෙලා ඉන්නේ නැහැ පුතේ. වාතය රත් වෙලා තියෙනවා. රත් වෙච්ච වාතයට තමයි තෙල් ලියන්නේ. හරි සම්පීර්ණ පහරෙන් එනකොට රත් වෙච්ච වාතයට තමයි තෙල් ලියන්නේ. වාතය තමයි අපි රත් කරලා ඉවරන්නේ. හරි එහෙම තමයි වෙන්නේ. හරි. එතකොට අද එනම පුටුවෙන් නැගිටින්නේ දැන් ඔය ටික මෙනෙහි කරලා මතක් කරලා ඔක්කොම කරලා මේ ඒ ඉන්න ඒ ටික කරලා තමයි මේක අනිවාර්යෙන් වෙන්නේ. හරි. අලුතෙන් ආපු අය කවුරු හරි ඉන්නවා නම් ඔන්න වීඩියෝ ලින්ක් එකක් දෙවුවා අපේ මේ ක්ලාස් එක ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා ඔයාලට කියන්න පුළුවන් අපේ YouTube එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එකේ අපේ page එක තියෙනවා. ET පන්තිය දුලංජ රුසිරු කියලා පුතේ. හරි මේ මෙන්න මේක Facebook එක ඊටි පන්තිය දුලංජ රුසිරු කියලා තියෙන්නේ. මේකට ගිහම ඔයාලගේ post ඇති ඩීසල් එන්ජින් එක ගැන තව විස්තරාත්මක විස්තර ළමයින්ට කියලා දෙනවා. ඒ කියලා දෙන්න අමතරව ඔයාලට මම කියලා දුන්නේ. ඒක පුතේ වැඩිපුර හොඳයි කියලා නෑ එන්ජින් වලට ඒකට මම ළමයින්ට කියලා දෙනවා එන්ජින් දෙක අතර වෙනස. හරි එතකොට මෙන්න මේකට කියලා ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් අපේ ක්ලාස් එක කොහොමද කියලා. මේ කොහොමද මේකේ මේ ටික වෙන YouTube ටික දානවා. YouTube දාන්න නම් YouTube දාපු එක දාපු ගමන් හොයාගන්න නම් ඔයාලා උඩ තියෙන link මෙන්න මේ කියන නම ගහලා ගිහලා දැන් group වල ඇති මගේ link එක. මේකට ගිහිල්ලා අනිවාර්යෙන් සබ් කරලා එන්න. හරි. මේ බටන් එක ක්ලික් කරලා bell icon එක තබලා එන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් අපි වීඩියෝ එකක් දාපු ෂණිකෙන් ඔයාලට notification එක එනවා. හරි. එතකොට මම දැන් channel එක පටන් ගන්න පුතේ සති දෙකක් පරිම දෙකමාරයි කියලා මම කැටි සති දෙකමාරකට තුනක් හරි ඉන්නේ. දැන් මේ වෙනකොට අපි ගාව subscribersලා 550 පැන්නා වගේ. 570යි. අද උදේ බලනකොට පුතේ subscribersලා හිටියේ 470 ගාණක් වගේ 76යි. දැන් අද දවස් ඇතුළත මේ වෙනකොට 110ක් 120ක් විතර වැඩි වෙලා. ඉතින් ඒකින්ද ළමයි ගොඩක් බලනවා මන් තියෙන ළමයි නමතර පිටායක් බලනවා. මොකද ඔයාලා හොයලා බලන්න ගොඩක් මේ විදිහට මං විදිහට උගන්වන ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ හොයාගන්න ඉන්නවාද කියලා. ඇති නැත්ද මම දන්නේ. ඇති මම දන්නේ. ඉතින් ඒ හින්දා මේ අනිවාර්යෙන් කරන්න මේක ෂෙයා කරන්න යාළුවන්ට තව දන්න අයට පණිවිඩය දෙන්න. මයි ක්ලාස් වලට ජොයින් වෙලා වැඩ කරගන්න ඕනේ පුතාලා දුවලා ඉන්නවා නම් එයාලා මේකට සම්බන්ධ වෙන්න. හරි. එතකොට අපි හරි චූටි මුදලක් අය කරන්නේ ක්ලාසස් වලට. අපේ අර printing cost එක විතරයි අපි ගන්නේ ක්ලාසස් වලදී. ඉතින් ඒ හින්දා අපි හැම වෙලෙම සල්ලි පස්සේ නෙවෙයි යන්නේ ඔයාලගේ සාර්ථකත්වය සහ අනාගතයේ පස්සේ. ඉතින් ලංකාවේ හොඳටම ප්‍රැක්ටිකල් ටික කරන එක සර් කෙනෙක් තමයි මම. අනික් සර්ලා කරන අය ඉන්නවා. මේ ඒ හින්දා අපි ගිය පාරක් පුතේ ලොකු ප්‍රැක්ටිකල් ඇකඩමි එකක් කරා ඉස්කෝලේ. වෙනම ප්‍රැක්ටිකල් ඇකඩමි එකක් කරා. ඉතින් මේ ප්‍රැක්ටිකල් ඇකඩමියත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ ඇකඩමි එක මේ අනිවාර්යෙන් මේකේ අන්තිමට ඔයාලට සම්බන්ධ වෙලා කරන් යන්න මෙහි පහසුකම් ටික හදලා දෙනවා. ලංකාවේ කොහේ හිටියත් ඕනම දුවෙකුට මෙහි ඇවිල්ලා කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් හරි ඕන කෙනෙකුට මෙහෙට ඇවිල්ලා හරි ඉතුරු ටික කියන්නේ මෙහෙට ඇවිල්ලා කරගෙන යන්න එහෙම එන්න බැරි කෙනෙක් ඉන්නවා නම්
ඔයාලට අපි මෙහි Zoom තාක්ෂණයෙන් ඔස්සේ හරි මොනවා හරි විදියකින් වීඩියෝස් ටික හම්බෙන්න හරි ඒ හැමදේම කරලා දෙනවා. ප්‍රැක්ටිකල් ලකුණු 35 මගේ දරුවෝ හැමෝම ලකුණු 30 උඩ ගත්තා. ලංකාවේ ප්‍රසිද්ධයි කියන ගොඩක් ක්ලාසස් වල දරුවන්ට ප්‍රැක්ටිකල් වලින් ලකුණු 20ක්වත් ගන්න බැරි වුණා. ඉතින් ඒ සර්ලලා ගොඩක් පහසුකම් තිබිලා. ඒ හේතුව ප්‍රැක්ටිකල් එකක් වුණත් පුතේ ළමයිට ඔළුවට දෙන විදිය මම ප්‍රැක්ටිකල් එකක් දෙන්නෙත් මේ විදිහට. ඔයාලා හිතන්න තියරියක් මම ප්‍රැක්ටිකල් එකක් විදියට මෙහෙම උගන්වනවා නම් ඔයාලත් එක්ක කරන ප්‍රැක්ටිකල් එකක් මම කොහොම උගන්වයිද කියලා හිතාගන්න. ඉතින් ඒ හින්දා මේ ප්‍රැක්ටිකල් ටික ආයෙ කරන්න පුළුවන් හොඳම විදියට කරනවා. මොකද ගොඩක් වෙලාවට මේ අපි ප්‍රැක්ටිකල් වලට බේස්ඩ්. හරි ඒ හින්දා මේ ටිකටත් එහෙම. ඉතින් අපි මේ ඉස්සරහට සම්බන්ධ වෙලා වැටි කරගෙන යන එනම් ඔන්න 9යි. අදත් අර නවත්තනකොට 9 නවත්තන්න උනේ. අදත් පැය 3ක් කියලා වුණා. දැන් මෙතනින් එහාට පුතේ ආයෙ ක්ලාසස් එකක් තියෙනවා මම ඒකයි මෙතනින් එහාට කරන්න. හරි. ඔයාලගේ අදත් සම්බන්ධ ගොඩක් ඇති. යාලගේ ක්ලාසස් වල සම්බන්ධ වෙන්න ඕන අය ටියුට් ගන්න ඕන අය ඉන්නවා නම් ක්ලාස් වල සම්බන්ධ වෙන්න නැත්නම් ඔයාලා ටියුට් ගෙන්න ගන්න පුළුවන්. ඒ ඔක්කොටම හරි මේ ඔව් මං හදපු ටීම් එකක් ලේන හරවලටම ET කියන එක. ඉතින් ඇත්තටම ඒක සමහර අයට වෙනවා. ඉතින් මේ ඒකින්ද අපි එහෙම කරමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා මේකෙන් කතා කරලා අහන්න. එහෙනම් ඔක්කොටම අදට අපි සමුගන්නවා ලබන සතියේ ඩීසල් සිව්පහර එන්ජිම උදේම කියලා දෙන්න පටන් ගන්න තැනම. ඊට පස්සේ අපි ලබන සතියේ දෙපාර ඉවර කරමු. මේ මංගේ ස්ලෝ මෝෂන් යන්නේ කට්ටිය එකතු වෙනකම්. ඊට පස්සේ අපි ඊට වඩා හොඳට දේවල් ටිකක් කරනවා කොහොමද කරන්න කියලා. හරි. මෙහෙමයි. එහෙනම් ඔක්කොටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට ළමයි දවස් ටික ඉන්න පුතේ. එතනින් එහාට ලොකු දේවල් කියන්න නෑ. අපි ලයිව් එක මෙතනින් ඕෆ් කරනවා. Zoom එක චුට්ටක් කතා කරන්න මෙතනින් එහාට කතා කරන්නේ අපි ලයිව් එකකින් ඔන්න අපි දැන් අවුට් වෙනවා. අනික් අයට කියන්න තියෙන්නේ එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න වැඩ ටික කරන්න. අද මේ වැඩේ ඉවර කරලා තමයි පුටුවේ නැගිටින්නේ කියලා හිතාගෙන වැඩ ටික කරන්න. අපි ඊටි ලස්සනට ඉගෙන ගමු. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි එහෙනම් ඔක්කොටම ආයුබෝවන් අපි ලබන සතියේ හම්බෙමු.